right සුබ සන්ධ්‍යාවක් මම හුල්ලානේ ඉස්සෙල්ලා right අද ඔයගොල්ලෝගේ සබ්ජෙක්ට් එක විභාගේ තිබ්බා ප්‍රශ්නේ තාම මට හම්බුනේ ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරමු ලබන සුමානේ මේ ප්‍රශ්න ආපු දේවල් පොඩ්ඩක් බලමු එතකොට අපි අද අවසන් කරන්න යනවා අවදානම් කලවඩාකරණය. එතන අවදානම් කලවඩාකරණයේ අවසාන පාඩම අපි දවස් දෙකක් වැය කළා මේ සඳහා අපි අද අවසාන කොටස බලලා ඊට පස්සේ අපි යමු උපායශීලී සැලසුම් කරන්නට. හරි? right. එතකොට අපි බලමු එහෙමනම් අවදානම් කලවඩාකරණය ගැන විස්තර. right. අපි අවදානම් කලවඩාකරණේ අපි අද කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මෙහෙයු අවදානම සම්බන්ධ. එතකොට මෙහෙයු අවදානම කියලා කියන්නේ ආයතනයක් තුළ අභ්‍යන්තර ක්‍රියාවලියන් නිසා එහෙම නැත්නම් ආයතනයක් තුළ තිබෙන පද්ධති පුද්ගලයෝ නිසා කියලා සේවකයෝ නිසා එහෙම නැත්නම් බාහිර සිද්ධි නිසා ඇතිවන අලාභට ඇතිවීමට පවතින අවදානම. යම් අභ්‍යන්තර ක්‍රියාවලිය නිසා පද්ධති නිසා සහ පුද්ගලයන් නිසා සහ බාහිර සිද්ධි නිසා ඇතිවෙන අවදානම් නිසා ආයතනයට ඇතිවන අලාභ අපි කියනවා මෙහෙයු අවදානම්. එතකොට බොහෝ විට අත තියාගන්න මෙහෙයු අවදානම ආයත අභ්‍යන්තර අවදානයක් විශ්ව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර අවදානම්. එතකොට සාමාන්‍යයෙන් ඇයි මේ ළඟකදී ඉඳලා මේ අභ්‍යන්තර අවදානම නැත්නම් මෙහෙයු අවදානම වැඩිවීමට හේතු. මොකද ඇත්තම බාසල් 1 දී මේ මෙහෙයු අවදානමක් කියන එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ බාසල් 2 වල තමයි මෙහෙයු අවදානම ඉන්ට්‍රොඩියුස් කළේ. දැන් ඒක ඉතාමත් වැදගත් කොටසක් වශයෙන් සැලකෙනවා. ඇයි මේ බාසල් 3 විශේෂයෙන් මෙහෙයු අවදානම ආයතනයකට වැදගත් වන්නේ. ඒව ගත්තොත් ඒ ප්‍රධාන වශයෙන් අපිට සලකන්න පුළුවන්. දැන් අපි දන්නවා බැංකු ශාස්ත්‍රයේ මේ තරගකාරීත්වයත් එක්ක පුළුල් වෙන්න වටන්න. බැංකු ශාස්ත්‍රයේ පුළුල් වීම නිසා. එතකොට ගනුදෙනුකරුවන්ට පහසු සේවාව සැපයීම සඳහා නැත්නම් ඔවුන්ගේ කටයුතු පහසු කර ගැනීම සඳහා වර්තමානයේ අතර කටයුතු බැංකු කටයුතු වල වැඩි දියුණුවක් පැවතී. අනිත් එක තමයි ප්‍රධාන වශයෙන් අර ඩිජිටල් කරණය සහ බැංකු යන්ත්‍ර භාවිතයට පොදු ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා යන්ත්‍ර භාවිතයට ගියාම අර පද්ධතිමය අවදානම වැඩි වෙලා තියෙනවා. අනිත් එක තමයි අර බාහිර අභ්‍යන්තර විගණක කටයුතු වල තිබුණු යම් දුර්වලතා නිසා. right අර සහ අනිකුත් අර අනුකූලතා වලට අබ්බයි අනුකූලතා අනුව කටයුතු නොකිරීම ඒ වගේම මේ බාහිර සහ අභ්‍යන්තර මූල්‍ය වච්චා නිසා වෙන මේ කරුණු සියල්ලම ගත්තොත් අපිට මේ වල සිදුවන වැඩිවීම නිසා නැත්තම් බැංකු නිලධාරියතු සිදුවන වැරදි නොසලකිලිවත් භාවයන් හිතාවතා කරන දේවල් අභ්‍යන්තර පාලන ක්‍රමවල දුර්වලතා මේ ඔක්කොම කරුණු නිසා මෑත කාලයේදී මෙහෙයු අවදානම වැඩි අවදානමක් ලබා දීමට ක්‍රියා කරගෙන තියෙනවා හැම මූල්‍යයකට. right එතකොට අපි බලමු ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මේ අභ්‍යන්තර පාලන ක්‍රියාවලිය වල පවතින දුර්වලතා පද්ධති වලට අදාළ දුර්වලතා පුද්ගලයන් හැසිරීම සහ ගල්වතුරු භූමිකම්පා ගිරියව්. ඒක කෙනෙකුට මේ පාර විභාගෙදී අහන්න පුළුවන් COVID-19 නිසා ඇතුව අවදානම මොන අවදානමක්. එක්තරා විදිහට ඒක මෙහෙයු අවදානම. බාහිර ක්‍රියාවක් නිසා සිදු වූ අවදානම. එතන මේ මෙහෙයු අවදානම සිදු වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කරුණු හතරකට. එකක් තමයි අභ්‍යන්තර පාලන ක්‍රියාවලිය වල දුර්වලතා, පද්ධති වල දුර්වලතා, පුද්ගලයන් සෞඛ්‍ය හැසිරීම වල දුර්වලතා සහ බාහිර කටයුතු වල සිදුවෙන යම්
දුර්වලතා නිසා. ඇයි මේක වැඩි වෙලා තියෙන්නේ අපි සාකච්ඡා කළා හේතුව වශයෙන් අර වර්තමානයේ ඉදිවී තිබෙන ගනුදෙනුකරුවන් ව්‍යාපාර කටයුතු පුළුල් ශ්‍රේෂ්ඨ වීමත් එක්කම තොරතුරු පද්ධතිවල පරිගණක පද්ධතිවල ස්වක්‍රියාත්‍රිවල එතකොට අතර කටයුතු බැකු කටයුතු වැඩිවීම ආකාරෝ නිසා මේ බිහිව අවධානම වැඩි වෙලා තියෙනවා. එතකොට පළමු විශේෂ ගත්තොත් එහෙම අභ්‍යන්තර පාලන ක්‍රම නිසලස ක්‍රියාත්මක නොවීම නිසා. අපි දන්නවා බැංකුවක් නිතරම මුදල් සම්බන්ධ ගනුදෙනු කරන්නේ. එතකොට මුදල් සම්බන්ධ ගනුදෙනු කරනකොට සෑම ක්‍රියාකාරකම දෙදෙනෙකුගේ හෝ ඊට වැඩි සංඛ්‍යාවක නිලධාරීන්ගේ පරීක්ෂාවකට හෝ අනුමැතියකට යොමු කිරීම පිළිවෙල. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් ද්විත්ව පරීක්ෂාව. ඒවල නැත්නම් ඩුවල් කන්ට්‍රෝල්. අපි දන්නවා ඕනෑම වෙලාවකදී ද්විත්ව පරීක්ෂාවක් සිදු වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු ඩෝවල් account එකක් තියෙනවා. ඩෝවල් account එක නැත්නම් අක්‍රීය ගිණුමක් ක්‍රියාත්මක ගිණුමක් බවට පත් කරනකොට ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි බැංකුවක අභ්‍යන්තර පාලන ක්‍රම. right? එසේම ඒ විතරක් නෙවෙයි ගිණුමක් ආරම්භ කරනකොට. ගිණුමක් ආරම්භ කරනකොට ගනුදෙනුකරුවන්ගේ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීම. ගනුදෙනුකරු හඳුනා ගැනීම. මේ හැම ක්‍රියාවලියම පාලන ක්‍රමවේද බැංකුව තුළ ක්‍රියාත්මක වෙනවා. අනිත් කාරණය තමයි අපි තවදුරටත් ඉගෙන ගත්තොත් එහෙම ද්විත්ව පාලනය වශයෙන් අපි ප්‍රධාන වශයෙන් අපේ සේප්පු ක්‍රියාත්මක වීමේදී ද්විත්ව පාලනයක් ඕන. නමුත් මේ බැංකුවක තිබෙන මේ අභ්‍යන්තර පාලන ක්‍රම නිසලස ක්‍රියාත්මක නොවීම නිසා සෝ ඒවා ප්‍රමාණත්කම නොවීම නිසා සමහරට බොහෝ විට අභ්‍යන්තර පාලන ක්‍රම. දැන් අපි ඉගෙනගෙන තියෙනවා ප්‍රධාන අභ්‍යන්තර පාලන ක්‍රමයක් තමයි විශේෂයෙන් පුද්ගලයන් සම්බන්ධයෙන් සේවකයෝගේ ඇසිරීම සම්බන්ධයෙන් අපි ඒක බලමු ඒ අවස්ථාව. ඒක බැංකුවල පාලන ක්‍රමවල තිබෙන යම් දුර්වල අවස්ථා නිසා. එහෙම නැත්නම් ඒකේ ඇති වෙන අවදානම තමයි කීර්තිරාම සහ නඩුවලට පැටලීමේ අවදානම ඇති වෙන්නේ. අභ්‍යන්තර ක්‍රියාවලි වල ලිපි ලේඛන ලබා ගැනීම තොරව ගිණුමක් ආරම්භ කිරීම අරවම ඔබලිකෝගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර නොගෙන මුදල් ආපසු ගෙවීම right සේවක ක්‍රියාවලිය තුළ නිසා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඒව අපි හිතුව එහෙම දින 7ක අනිවාර්ය නිවාඩු. ඒ කියන්නේ අභ්‍යන්තර අවදාන ක්‍රියාවලිය. ඇයි අපි සේවකයන්ට දින 7ක් අනිවාර්ය නිවාඩු දෙන්නේ? අභ්‍යන්තර බිහුව අවදානම. මෙතන පාලන ක්‍රමවල තියෙන දෙයක්. ඇයි අපි රැකියා ප්‍රවණය කරන්නේ? නැත්නම් ජොබ් රොටේට් කරන්නේ? ඇයි අපි සේවකයන්ට මුරපද ලබා දෙන්නේ? ඇයි මේ මුරපද අපි යම්කිසි කාලයක් අතුලතුලදී වෙනස් කරන්නේ? ඇයි අපි ද්විත්ව පාලනයක් ඇති කරලා තියෙන්නේ? මේ ඔක්කොම අභ්‍යන්තර පාලන ක්‍රම. මොකද යම්කිසි විදිහකට ආයතනයක් තුල ඇතිවන බිහුව අවදානම අවම කර ගැනීම සඳහා තමයි ඒ අපි කටයුතු සියලු දේම කරන්නේ. right? ගොඩක් කියලාට හොයාගෙන තියෙනවා අද ඩෝමන්ට් account වලින් මුදල් ලබා ගැනීම. මේ අභ්‍යන්තර පාලන ක්‍රමවල තිබූ යම් දුර්වලතා නිසා තමයි ඒවා ඇති කරලා තියෙන්නේ. ඒ පහසුකමක් තියෙනවා. right? ඒක පළමු එක. දෙවෙනි වශයෙන් අපිට ගන්න පුළුවන් මේ පද්ධති වලට අදාළ දුර්වලතා. අපි දන්නවා පරිගණක පද්ධතිය හදිසි බිඳවැටීම. දැන් උගාක් වෙලාවට සමහර ආයතනවල සියලුම පරිගණක සම්පූර්ණ සමහර ආයතන හැම එකක්ම නෙවෙයි සමහර පරිගණක මතක තියාගන්න මේ සමහර ඒවා මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් සමහර ඒවා ඒ පරිගණක පද්ධතියේ සමහර එක කොටසක් ඔටෝමේට්. එම ව්‍යාපාරයේම සමහර කොටස් මෙනියුවල් කරනවා. අපි කොච්චර කිව්වා සමහර අවස්ථාවලදී හැම බැංකුවක්ම නෙවෙයි මේ වගේ අවස්ථාවකදී ඇතිවන ගැටලු. හිතන්නකෝ පරිගණක පද්ධතිය හදිසි බිඳවැටීමක් නිසා ඇතිවන ගැටලු.
එතකොට මොකක්ද වෙන්නේ? නැවත වරක් අර රෙපියුටේෂන් රිස්ක් එක කීර්තිනාමය අඩු වෙලා ඒ කඩුසුරුකරුවගේ විශ්වාසය බිඳ නැති වෙන්න පුළුවන්. ඒ වගේම පරිගණක පද්ධතියේ තිබෙන දෝෂමය තත්ත්වයක්. නිසියාකාරයේ පරිගණක පද්ධතිය ආරක්ෂික අර බේස්ලයින් ප්‍රොටෙක්ෂන් කියලා තියෙනවානේ පරිගණක පද්ධතියකට සාමාන්‍ය ඇතුළත් වෙන්න දෙන්නේ නැහැ. ඔව් සමහර අවස්ථාවල පරිගණක පද්ධතිය ඒකට කියනවා අපි මැල්වෙයාර් ප්‍රොබ්ලම්ස් කියලා. රයිට්? යම් කිසි පද්ධතියේ දුර්වලතාවයක් නිසා ඇති වෙන්නේ. පද්ධතිය ඇතිවන බිඳවැටීම නිසා. මුරපද නිසියාකාරයේ ක්‍රියාත්මක නොවී මෙන්න මේ උගාක් අද බැංකු කටයුතු පරිගණක කරලා තියෙනවා. මේ පද්ධති වල ඇතිවන දුර්වලතාව නිසා ඇතිවන අවදානමට අපිට හේතු වෙනවා තව හේතුවක් බේහුව අවදානම. right? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ පුද්ගලයාට අදාළ දුර්වලතාව. පුද්ගලයාට අදාළ දුර්වලතාව කියලා කියන අර මම මුලින් සඳහන් කරපු කරුණු එකක් තමයි පුද්ගලයේ එකක් දෙයක් තමයි බැංකු නිලධාරී අතරේ සිදුවන දෝෂ වෙන්න පුළුවන් ඇත්තම අත්වැරදි නිසා. එක නොසැලකිලිකමක් නිසා සහ හිතාමතා කරන මූල්‍ය. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඒවා නොසැලකිලිමත් ක්‍රම නිසා ඔබට මතක ඇති ලංකාවේ අර ලංකාවත් සම්බන්ධ බංග්ලාදේශයේ විශාල මුදල් වංචාවක් වෙනවා. මොකද මේ පරිගණකයේ පද්ධතිය ඒ කරන ලද සේවකයා ඒක ඕෆ් කරලා ගියන්නේ නැති වීම නිසා. ඒතර සිස්ටම් එකේ හැමම තියෙනවා. ඒතර හැකර් කෙනෙක් ඇවිල්ලා අහු නැති වෙලාවේ මේ සිස්ටම් එක ඇතුලේ ගියේ. ඇයි? විසි පරිදි පරිගණක පද්ධතිය ක්‍රියාත්මක විරහිත කර ගිහිල්ලා. ඒවට ඒක මොකද්ද? නොසැලකිලිමත් බව. ඒතර බැංකු නිලධාරිය අතේ සිදුවෙන්න පුළුවන් වැරදි නොසැලකිලිමත් සහ හිතාමතා සිදුරවන මූල්‍ය වංචා. ඔබලා සිදු කරනවා. ඒක ඇවිල්ලා මූල්‍ය වංචාව. තවාට අයිති නැති කොටසක් තවාට අයිති නැති කාර්යයක් සම්බන්ධව කටයුතු කිරීම. නැත්නම් ඩෝමන්ට් account වලින් මුදල් වාංචිත ලෙස ගැනීම. එහම පුද්ගලයාට අදාළ තව ක්‍රමයක් සිදු වෙන්න පුළුවන් කාර්ය මණ්ඩලයට රිසි පුහුණුවක් නොමැතිව එම කටයුතු සඳහා යොමු කරනවා. දැන් උදාහරණයක් මම ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම දැන් අපි දන්නවා පෝනින් බිස්නස් එකේ පෝනින් බිස්නස් එකේ අපි ඔකට කරන්නේ සමහරට පෝනින් බිස්නස් එකේ අපිට රත්තරන් හඳුනා ගැනීම රත්තරන් දිසියාකාරයේ රත්තරන් අවශ්‍ය කැරට් ප්‍රමාණය තියෙනවද නැද්ද කියන එක සොයා බැලීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. එතකොට එහෙම ක්‍රමවේදයක් අවශ්‍ය නැහැ. දැනුවක් නැතුවලා මොකද වෙන්නේ? යම් යම් දුර්වලතාවයන් ඇති වෙන්න පුළුවන් සිස්ටම් එකේවත් වෙනෙහිද නෙවෙයි නිසි පුහුණුවක් සේවකයන්ට නොමැති වීම නිසා. එතකොට පුද්ගලයාට අදාළ දුර්වලතා ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් මම කලින් කිව්ව දේවල් අත්වැරදි නොසැලකිලිමත් භාවය සහ හිතාමතා. ඒව නැත්තම් අපිට කියන්න පුළුවන් අර ප්‍රමාණවත් පුහුණු වීමක් ඔවුන්ට ලබා දීම නොමැතිකම නිසා. ඒ නිසා පුද්ගලයාට අදාළ දුර්වලතා ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් ඒක පාදම් කරගෙන විශේෂය ඇති වෙන්නේ කුමක්ද? අපි සැලකුවොත් එහෙම ඒක පාදම් කරගෙන ඇති වෙන්නේ ඇතිවන්නේ මොකද්ද? ඔගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රය නම් ඇවිල්ලා තියෙනවා. right. ඔක මේ මම ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රය ආපු එක කතා කරන්නේ. right. පරණ ප්‍රශ්න වගක් තියෙනවා. මම හිතනවා ලේසි ප්‍රශ්න එක ප්‍රශ්නයක් අහලා දෙනවා දැන්ටම මේ බැංකුවක දවිශීලතාවය අවශ්‍ය වන්නේ කුමක් නිසාද කියලා. හරි. ණය ප්‍රදානය කිරීම සඳහා දෛනික කටයුතු මෙහෙයුම් කටයුතු සඳහා විවිධ පියවා ගැනීමට right. ඒක සියල්ල right ඔක්කොම
රයිට් අපි මේක බලමු ඒක පස්සේ ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රය මොකක්ද කියලා හරි රයිට් ඉච්චර රයිට් අපි මේ ඔක්කොම කරපුවා තමයි ඇවිල්ලා තියෙන්නේ රයිට් හරි right අපිට මේ ප්‍රශ්න ඔක්කොම වගේ පොඩක් hello ඔව් මාළුවා අදර මම කොහොමද හොඳයි නේද අවුලක් නැහැ නේ අපි කරපේවත් තිබුණා ටිකක් නේද ඔව් ටිකක් නෙවෙයි ගොඩක් වගේ තිබුණා නේ හරි මම පොඩි ලෙක්චර් එකකින් මම ඔයාලට කතා කරන්න right 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 ඒ මගේ ස්ටුඩන්ට් කෙනෙක් කතා කළේ අපේ අපි ඩිස්කස් කරපු ප්‍රශ්න ගොඩක් තිබුණා තියෙනවා මේ ප්‍රශ්න පත්‍රේ අපි ඒක පස්සේ කතා කරමු එයා කතා කරමු ඒක තමයි හරි දැන් මෙහුම් අවදානම ගැන අපි කතා කරමින් ඉන්නකොට අපි සාකච්ඡා කළේ ප්‍රධාන වශයෙන් අර okay right students ලා තමයි එවන්නේ messages විභාගෙ ලේසි කියලා නේ වන්ද බලමු ඉතින් right එතකොට අනිත් කාරණේ තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ ප්‍රධාන වශයෙන් අපි දැන් right උඹලා විසිදු කරන වාචා සහ කාර්ය මණ්ඩලයේ නිසි පුහුණුවක් නැති නිසා ඇතිවන අලාභ ඊට පස්සේ right එතකොට අපි මෙහෙම මේ පුද්ගල අවධානමේ අපි උගලට කිව්වල දින 7 අනිවාර්ය නිවාඩු යවීම රැකියාව භ්‍රමණය මේ ඔක්කොම ඇයි අපි කරන්නේ මේ මෙහෙම අවධානමේ කටයුතු වළක්වා ගැනීම සඳහා ඊට පස්සේ අපි තවදුරටත් කතා කරන්න පුළුවන් මෙහෙම අවධානම අවම කිරීම සඳහා අපිට ගත හැකි ක්‍රියාමාර්ග වශයෙන් තමයි අපි හැදින්නුවේ අර අභ්‍යන්තර පාලන ක්‍රියාපටිපාටි කාර්යක්ෂක පිළිබඳ සාතික වීම ඒක ප්‍රධාන වශයෙන් කාගේ වගකීමක්ද අභ්‍යන්තර විගණකගේ කාර්යයක් අභ්‍යන්තර විගණක විශේෂ මතක තියාගන්න දැනගන්න ඕනේ අභ්‍යන්තර විගණක කොහොමද අභ්‍යන්තර පාලන ක්‍රියාපටිපාටිය නිසියාකාරයෙන් කාර්යක්ෂකව සිදු වෙනවදයි සොයා බැලීම ඒක මතක තියාගන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්යයක් ඒ විතරක් නෙවෙයි අනිත් එක අපි කිව්වා තව මෙහෙම අවධානය අවම කිරීම කටයුත්තක් තමයි අර අපි සැකසිය යුතු ව්‍යාපාර අකණ්ඩතා අකණ්ඩතා සැලැස්ම ඒ කියන්නේ බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එකක් තිබීම සහ ඒක සැරේ විධිවත්ව පරීක්ෂා කිරීම right අනිත් එක විගණක කටයුතු කාර්යක්ෂකව ක්‍රියා කිරීම ඉතින් මේ සහ අර අපි ප්‍රධාන වශයෙන් ගත්තේ අභ්‍යන්තර පාලන ක්‍රියාපටිපාටි කාර්යක්ෂම වශයෙන් විශාලකුවොත් අර රැකියා භ්‍රමණය දින 7 අනිවාර්ය නිවාඩු right ව්‍යාපාරික අකණ්ඩතා ව්‍යාපාර සැලැස්ම පරීක්ෂා කිරීම ඒ ලොකුට වාසිදු වෙනවා දැයි සොයා බැලීම විගණනයේ කටයුතු කාර්යක්ෂම අනිත් එක මතක තියාගන්න මේ මෙහෝ අවධානම අඩු කරගන්න පුළුවන් ප්‍රධානම කරුණක් තමයි මේ විගණක කටයුතු දිශාකාරයේ ආයතන තුල සිදු වෙනවාදයි කීව සොයා බැලීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් කාර්යය. හරි ඒ ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒකත් එක්කම අපිට දැනගන්න ඕනේ අපි ආයතනික මෙහෙම අවධානම අපි තක්සේරු කරාම අපිට ඇතිවෙන අභියෝග මොනවද? දැන් ප්‍රධාන වශයෙන් අභියෝග වශයෙන් ගත්තොත් එහෙම දැන් මේ අවධානම තක්සේරු කරන උපකරණ වල හිඟකමක් තියෙනවා. යම් කිසි සීමාවක් පවතිනවා. right අපිට එකපාරටම ආයතනික වේහු වල ඇතිවන අවධානම එකපාරටම පෙරෙන්නේ නැහැ.
සමහර වෙලාවට අපිට පේනවා ඒ අවදානම අපිට පේන්නේ ටිකක් පහුව තමයි අපිට පේන්නේ. එකපාරටම පිටෙල්ල ඇති වෙන්න පුළුවන්. පසු කාලයක තමයි ඇති වෙන්නේ. ඉතින් ඒකින්ද තමයි මේ ආයතනයක මෙහෙව අවදානම තක්සේරු කිරීමේදී ආයතනයකට සමහර අවස්ථාවලදී මූල පාලන සිදු වෙන එක අභියෝගයක් තමයි ප්‍රතිඵල එසේ අපිට දැක ගැනීමට නොහැකි වීම. right විභාගයේදී අහුවොත් ඒ ආයතනයක මෙහෙව අවදානම තක්සේරු කිරීමේදී ඇතිවන අභියෝග මොනවද කියලා අහුවොත් අවදානම ශරිකව අපිට තක්සේරු කර ගැනීමේ තිබෙන අපහසු එක. right ඒක අපි මොකද්ද කරන්නේ? ඒවට අපි මොකද්ද කරන්නේ? ඒවට අපි ගැටලු ක්‍රම ජය ගන්න මතක තියාගන්න. විශේෂයෙන් අනිකුත් අවදාන වගේ නෙවෙයි බෙහෙව් අවදානම තක්සේරු කර ගැනීමේදී අපි බොහෝ විට ප්‍රබාධාත්මක සහ ගුණාත්මක යන ප්‍රවේශයන් දෙකම අනුගමනය කළ යුතුයි. right ඒක වැදගත්කම. සාමාන්‍ය හුඟක් වෙලාවට අපි මයිල්ලේ අනිකුත් අවදානම් වල ප්‍රමාණාත්මක සාධක ප්‍රවේශ. නමුත් මතක තියාගන්න බෙහෙව් අවදානවේදී ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරනවා ඊට වඩා වැදගත් වූ අර ගුණාත්මක සහ ප්‍රමාණාත්මක කියලා කරුණු දෙකම. right දැන් අපි සමහර වෙලාවට අපි දන්නවා දැන් අලුතෙන් හොයාගෙන තියෙනවා අභ්‍යන්තර විගණක. අභ්‍යන්තර විගණක විශේෂ සාපේක්ෂව වර්ෂ කාලාන්තරයක් තුරදී ඇති වූ බෙහෙව් අවදානම පිළිබඳව දත්ත එකතු කරලා තියෙනවා. right එතකොට අපිට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ඒවායේ අර පැවති දත්ත එකතු කරලා අවදාන මට්ටම අපිට යම්කිසි අධ්‍යයනයක් කරන්න පුළුවන්. දැන් මේ වගේ සහිතව අපි කියනවා මේකට risk dashboard කියලා. ඒ කියන්නේ මේ පරණ දේවල් අරගෙන සාපේක්ෂක වශයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් අපිට ඇතිවන අවදානම්. ඒ අනුව අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් ඒවා වළක්වීම පිණිස අපිට ප්‍රමාණවත් අවදානම් ක්‍රියාවලියක් ආයතනය තුළ ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? අර පරණ තොරතුරු පදනම් කරගෙන. අපි වසර ගානක් පුරා සාපේක්ෂකව බෙහෙව් අවදානව අපි හොයාගෙන තියෙනවා. ඒව කරුණු අරගෙන අපිට අවබෝධයක් ගන්න පුළුවන් මොන වගේ අවදානක් ඇති වෙන්නේ. right ඒක තව හේතුවක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. ඒකට අපිට දැනගන්න තියෙන්නේ මේ බෙහෙව් අවදානවක් කියන්නේ මොකක්ද? ඒක ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර අවදානමක් වශයෙන්. අභ්‍යන්තර සාධක මත බලපාන දෙයක්. නමුත් ප්‍රධාන වශයෙන් ඇති වෙන්න පුළුවන් අර බාහිර කරුණු නිසා අභ්‍යන්තර ඇති වෙයි. අභ්‍යන්තර පාලන ක්‍රමවේදවල තියෙන දුර්වලතාවයේ පද්ධතියේ දුර්වලතාවයේ සේවකයෝගේ දුර්වලතාවය නිසා අපිට බලපෑම් දෙකකින් බාහිර කරුණක් නිසා අභ්‍යන්තරය තුල ඇතිවන අවදාන. right එතකොට මේ ඔක්කොම අභ්‍යන්තර තුල ඇති වෙනවා නම් අපිට යම්කිසි විදිහකට පාලනය කිරීමේ හැකියාවකුත් තියෙන අභ්‍යන්තර තුල ඇති වෙන නිසා. හැබැයි අපිට අවධානය තක්සේරු කිරීමේදී ගැටලු වෙන්නේ අපිට මොකටද ඒ අවදානම තක්සේරු කරගන්න බෑ. මොකද අවදානම පාඩුව සිදු වන්නේ ටිකක් කල් ගිහිල්ලා. ඒකවල අවදානම අඩු කර ගැනීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රමවේදයක් තමයි අර අභ්‍යන්තර පාලන ක්‍රියාපටිපාටිය තර කිරීම, ඒක ආරක්ෂකම් පිළිබඳව සහතික කිරීම සහ ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්ම පිළියෙල කිරීම සහ ඒවා ටෙස්ට් කිරීම. ඒවා විටිවිට පරීක්ෂා කිරීම. මේක හොඳට වෙනවා. අනිත් එක තමයි විගණන කටයුතු කාර්යක්ෂමව තුළ සිදු කිරීම. මේදී අපි භාවිතා කරනවා අර ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ප්‍රවේශ දෙක. ප්‍රධාන වශයෙන් මේ කටයුතු අවදානම තක්සේරු කිරීම සඳහා. right හරි. එතකොට අපි එක අවදානමක් වශයෙන් තමයි අපි ඒ සැලකුවේ බෙහෙව් අවදාන. එතකොට අපි ඉගෙන ගන්න යන අවසාන ප්‍රධාන අවදානම තමයි මේ අපි ඒකට කියනවා වෙළඳපොළ අවදාන. එහෙම නැත්නම් මාකට් රිස්ක්. එතකොට බැංකුවක වත්කම් සහ වගකීම් වලට අදාළ වෙළඳපොළ පිළිගන්න අනපේක්ෂිත වෙනස් වීම හේතු කොටගෙන ඇති වෙන පාඩු අපි කියනවා වෙළඳපොළ අවදාන. එතකොට
වෙළඳපළ බිලෙහි අහිතකර ලෙස වෙනස් වීමේදී සහ මූල්‍ය ආයතනයකට සිදුවෙන අවදානමට අපි කියනවා වෙළඳපළ අවදානම. right? දැන් වෙළඳපළ අවදානම අර අභ්‍යන්තර අවදාන වගේ අභ්‍යන්තර නැහැ. sorry. මෙහෙම අවදානය වගේ අභ්‍යන්තර නැහැ. ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ බාහිර. එවනම් බාහිරව සිදුවෙනවා යම් කිසි කරුණු මත පදනම් අවදානවක් ඒක අපිට පාලනය කිරීමට අපහසුයි. එතකොට පාලනය කරන්න බැරි අවදානමක් අපිට තියෙනවා අපි උත්සාහ ගන්න ඕනේ ප්‍රධාන වශයෙන් ඒව අලාභය අවශෝෂණය කර ගැනීමට කටයුතු සැලසෙන. අපිට පාලනය කරන්න බැරි ඒවල අපි කරන අවදානම අඩු කරනවා. ඒව නැත්නම් අපි කරනවා එය අවශෝෂණය කර ගැනීමට කටයුතු කිරීම. ඒ නිසා වෙළඳපොළ අවදානම ප්‍රධාන වශයෙන් බාහිර සිදුවෙන නිසා ඒ අපිට පාලනය කරගන්න බැරි නිසා අපි උත්සාහ ගන්නේ ප්‍රධාන වශයෙන් ඒ අවදානම අවශෝෂණය කර ගැනීම සඳහා. එතකොට අපි උදාහරණයක් ගත්තොත් මේ වෙළඳපොළ අවදානම අපිට තවදුරටත් අපි පුළුල් ලෙස සාකච්ඡා කළොත් අපිට පුළුවන් සාමාන්‍ය වෙළඳපොළ අවදානම සහ විශේෂිත වෙළඳපොළ අවදාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න. මේ වෙළඳපොළ අවදානම අපිට පොදු පුළුල් ලෙස සාකච්ඡා කළොත් අපිට පුළුවන් සාමාන්‍ය වෙළඳපොළ සහ විශේෂිත වෙළඳපොළ අවදාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න. එතකොට මේ සාමාන්‍ය වෙළඳපොළ අවදානම කියන්නේ වෙළඳපොළ මිල ගණන් වල සිදුවන උච්චාවචන. වෙළඳපොළ මිල ගණන් වල සිදුවන උච්චාවචන. උදාහරණයක් භාණ්ඩ වෙළඳපොළ සාහිත්‍යක විදේශ විනිමය වෙළඳපොළ. මිලේ සිදුවන වෙනස්කම් නිසා. ඊට පස්සේ තව එකක් වශයෙන් ගන්න පුළුවන් අර අපි කොටස් දෙක වශයෙන් විශේෂිත වෙළඳපොළ අවදාන. දැන් ඒකයි කියන්නේ අර ආයෝජන කලබේ කියන ආයතනය තුල ඇති විශේෂිත ආයෝජන කලබෙහි ව්‍යුහයේ සිදුවන ස්වරූපේ නිසා පැනනගින අවදාන. උදාහරණයක් වශයෙන් අර ණය උපකරණවල හෝ සුරුකුම්පත්වල මිල වෙනස් කිරීම. එතකොට අපි බැලුවොත් ඒව සාමාන්‍ය වෙළඳපොළ අවදානමයි විශේෂිත වෙළඳපොළ අවදානම දෙක එකට කියලා බැලුවොත් සාමාන්‍ය විශේෂිත වෙළඳපොළ අවදානම අපිට යම් දුරකට පාලනය කරන්න පුළුවන්. මොකද අර තමුගේ කලබ පාලනය කිරීම නිසා. නමුත් අර වෙළඳපොළ අවදානම ඇති වෙන සාමාන්‍ය වෙළඳපොළ අවදානම වෙළඳ මිල ගණන් උච්චාවචන නිසා අපිට උගාක් දුරට පාලනය කිරීමට අපහසු. right? දැන් එතකොට වාක්‍යය මොකද්ද වෙළඳපොළ අවදානම කියලා කියන්නේ අපේ ප්‍රධාන වශයෙන් වෙළඳපොළ බිලෙහි අහිතකර ලෙස වෙනස් වීම නිසා ඇතිවන පාඩුව අපි කියනවා වෙළඳපොළ අවදානම. ඒ කියන්නේ බැංකුවක වත්කම් සහ වගකීමට අදාළ වෙළඳපොළ මිල ගණන් right අනපේක්ෂිත ලෙස වෙනස් වීම හේතුවකට. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් වෙළඳපොළ අවදානම වෙනස් වෙන්න එක හේතුවක් තමයි අපි කිව්වා මේකට සම්බන්ධ වෙන දේවල් තමයි වෙළඳපොළ අවදානම ඇති වෙන්න පුළුවන් ඒවා තමයි පොලි අනුපාත විනිමය අනුපාත ආයෝජන මිල ගණන් මේ උච්චාවචනය වීම නිසා ඇති වෙන අවදාන. දැන් අපි බැංකුවක් කරන්නේ මොකද්ද? බැංකුවක් කරන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම ස්ථාවර පොලියක් අය කරලා වැඩි සහ දිගු කාලීන ණය පරිමාව right අපි සාමාන්‍ය ස්ථිර පොලියක් නිගන්නේ දිගු සහ කෙටි පාන එසේම කෙටි කාලීන තැප්පත් ප්‍රමාණය ඉහළ වට්ටමක පවතින බැංකුවක් වෙළඳපොළි පොලි අනුපාතයේ ඉහළ ගියොත් පාඩුවට මුහුණ ඒක තේරෙනවනේ කියන්නේ ප්‍රධාන වශයෙන් අපි තැප්පතු අරගෙන තියෙන්නේ කෙටි කාලීන එතකොට අපි දිගු කාලීනව දීලා තියෙන්නේ පොලිය අපි හිතමු ස්ථාවර පොලි අනුපාතය. එතකොට පවතින වෙළඳපොළි පොලි අනුපාතයක ඉහළ ගියොත් මොකද අපි කෙටි කාලේ තැප්පතු ගන්නකොට විශාල මුදලක් ගෙවන්න ඕනේ. නමුත් අපිට හම්බෙන දිගු කාලීන ණය වලට අපි ස්ථිර පොලියක් දීලා තිබ්බොත් ඒ පොලියයි දැන් ගෙවන්න තියෙන තැප්පතු සදායන පොලියයි ණය සදාය කරගන්නා පොලිය අතර පොලිය ආදායමේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට ඇති වෙනවා කොහොමද
අලාභයක් සිදු වෙනවා. අපි කෙටි කාලීන තැන්පතු අරන් දිගු කාලීන ණය දෙනවා. ඒ කියන්නේ බැංකුවගේ කාර්යය කෙටි කාලීන ණය අරන් තැන්පතු අරන් දිගු කාලීන ණය දෙනවා. එතන කෙටි කාලීන තැන්පතු වලට අපි දෙනවා පොලි X කිව්වොත් අපි සාමාන්‍යයෙන් දිගු කාලීන ණය ස්ථිර පොලි අනුපාතයක් යටතේ දුන්නොත් y කියන එකක් යටතේ අපි දැන් දුන්නා. ඊටන්ටුක දැන් මාස දෙක තුනක් ගියාන් පස්සේ පොලි අනුපාතයේ වැඩි වුණා. එතකොට මොකද වෙන්නේ? එතකොට නැවත වරක් අර කෙටි කාලීන තැන්පතු ලබා ගැනීම සඳහා අපි කලින් දුන්නට වැඩි පොලියක් ගෙවන්න ඕන. නමුත් අපි දාලා දීන ණය දිගු කාලීන ණයට හම්බෙන පොලිය එකයි. එහෙමනම් අපි එතන ඇතිවෙනවා යම් කිසි පොලි අනුපාතයේ වෙනස් වීම නිසා අපිට ඇති වෙනවා වෙළඳපොලේ මිල වෙනස් වීම. වෙළඳපොලේ කියන්නේ පොලි අනුපාතයේ මිල වෙනස් වීම නිසා බැංකුවට අලාභයක් සිදු වෙනවා. ඒ වගේම අපි ගත්තොත් ඒව ශුද්ධ විනිමය තත්ත්වය ගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි දන්නවා වෙළඳපොළ අවදාන වෙනස් වෙන්න පුළුවන් ඩිමාන්ඩ් සප්ලයි. දැන් ඩිමාන්ඩ් එක වැඩි වුණොත් වෙළඳපොළ විදේශ විනිමය සඳහා මොකද වෙන්නේ? එතකොට US ඩොලර් එකේ අවශ්‍යතාවය වැඩි වෙනවා. එතකොට එහෙම වුණා ප්‍රමාණවත් ඩොලර්ස් නැති වුණාම රුපියල් වැලියු එක අඩු වෙනවා. එතකොට ඔන්න දවත වරක් අපිට වෙළඳාම් අවදානමක් ඇති වෙනවා. right? සේම බැංකුවක ශුද්ධ විදේශ විනිමය තත්ත්වය වත්කම් වල ඇති මුදල් වත්කම් අඩු කළ පසු තත්ත්වය විනිමය අනුපාත උච්චාරණ වීචනයත් එක්කම ඇති වෙනවා. right? එතකොට තව දෙයක් තමයි අපි හිතමු මුදල් ආයෝජන කැටි මූල්‍ය උපකරණ වෙළඳපළ පහළ ගියොත් අපි හිතමු අපි ෂෙයාර්ස් බිස්නස් එකේ ඉන්නවා. ෂෙයා මාකට් එකේ අපි ෂෙයාර්ස් අරන් තියෙනවා රුපියල් 10ක රුපියල් 20කට අපි හිතමු එක කොටසක්. ඒ කොළද කොටේ මිල දැන් වෙලා තියෙනවා 10කට. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? අර කොටස් වෙළඳපොලේ මිල අඩුවීම නිසා අපිට රුපියල් 10ක පහඩුවක් ඇති වෙනවා. ඒක අනිත් පැත්ත උනාවත් එහෙම තමයි. නමුත් ඒ වගේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට නැවත වරක් මම කිව්වොත් ඉතාමත්ම කෙටියේ වෙළඳපොළ අවදානම බැංකුවක වත්කම් සහ වගකීම් වලට අදාළව වෙළඳ පිළි මිල ගණන් අනපේක්ෂිත වෙනස් වීම නිසා ඇතිවන පාඩුවට අපි කියනවා වෙළඳපොළ අවදානම කියලා. එතකොට අපි කිව්වා වෙළඳපොළ අවදානම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍ය වෙළඳපොළ අවදානම සහ විශේෂිත වෙළඳපොළ අවදානම. එතකොට සාමාන්‍ය වෙළඳපොළ අවදානම කියලා කියන්නේ අර භාණ්ඩයේ වෙළඳ මිල වෙනස් වීම නිසා. වෙළඳ මිල වෙනස් වීම නිසා උදාහරණයක් වශයෙන් ෆරින් නැත්නම් විදේශ විනිමය මිල සහ භාණ්ඩවල මිලෙහි වෙනස් වීම. එහෙම නැත්නම් විශේෂිත වෙළඳපොළ අවදානම කියලා කියන්නේ ආයතනයේ ආයෝජන කලබේ ඇතිවන කලබ ව්‍යුහයේ ඇතිවන වෙනස් වීම නිසා ඇතිවන අවදානම. එතකොට අපි කිව්වා මේකේ පාලනය කරන්න පුළුවන් ව්‍යුහය. නමුත් අපිට පාලනය කරගන්න පුළුවන් අමාරුයි යම් කිසි පමණකට අර වෙළඳපොළ. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? දැන් පොලි විදේශ අනුපාතය වගේ මේ අවදානමක් ඇති වුණොත් අපි මොකද්ද කරන්නේ? අපි යම් කිසි විදියකට අපේ පොලි අනුපාතය යම් කිසි බෝඩර් දෙනවා. ඒ වෙලාවේදී අපිට ඇති වෙන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් අපිට ඇති වෙනවා යම් කිසි විදියකට අවදානම. right. එතකොට අපි අදාළ කාලේ අපි තුමු වෙළඳපොළ අවදානම නිසා අපිට තවදුරටත් මේ වෙළඳපොළ අවදානම වර්ග කරන්න පුළුවන් ක්‍රම කීපයකට. එකක් තමයි පොලි අනුපාතයේ වෙනස් වෙනවා මේ වෙළඳපොළ අවදානම නිසා. දෙක ප්‍රාග්ධන මිල අවදානම කියන්නේ ඉක්විටි ප්‍රයිස්. ඒ කියන්නේ කොටස් මිලෙහි ඇතිවන වෙනස්කම් නිසා. අනිත් එක භාණ්ඩ මිලෙහි අවදානම. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් රත්තරන් මිල. right? රත්තරන් භාණ්ඩයේ මිල අඩු වුණොත් ඇති වෙන අවදානම. right? වෙළඳපොලේ වෙනස් වීම නිසා. ඊට පස්සේ විදේශ විනිමය අවදානම. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම අර විදේශීය මුදල් වල ඇතිවන අඩු හිගතාවය නිසා. එතකොට වෙළඳපොළ අවදානම මේ පහත ආකාර හතරටම ඇති වෙන්න පුළුවන්. පොලි අනුපාතයන්ගේ අවදානම වෙනස් වීම නිසා, කොටස් මිල වෙනස් වීම නිසා, භාණ්ඩ මිල අවදානම නිසා සහ විදේශ විනිමය අවදානම නිසා. අපි එහිදී සාකච්ඡා කළේ රත්තරන් මිල. අපි
කිව්වනේ රත්තරන් මිල වෙනස් වීම නිසා වෙළඳපොලේ ඇතිවන අවදානම. දැන් මේ දවස්වල රත්තරන් මිල ඉතාමත්ම වැඩි. ඒ නිසා අපිට අර රත්තරන් මිල වැඩිවීම නිසා අපිට අවදානම එක්තරා විදියකට අඩුවේ. නමුත් හිතන්න රත්තරන් මිල එකපාරටම අඩු වුණොත් දැන් හිතන්නකෝ දැන් අපි දෙනවා පවුමට රුපියල් 65000. අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි රත්තරන් මිල මේ දවස්වල 1,10,000ක් ලක්ෂයක් විතර වෙන නිසා. රයිට්. එතකොට අපේ මාකප් එක ගිහින් 35ක් විතර තියෙනවානේ. 65නේ ගෙවන්නේ මුළු වටිනාකමේ. 70ක් ගෙවුවා කියමුකෝ ඒත් ලාභයිනේ. රයිට්. නමුත් ඉතින්ලකෝ මේ ප්‍රයිස් එක එකපාරටම රුපියල් 50000කට 60000කට උනා කියන්නේ. අන්න එතකොට ඇති වෙනවා වෙළඳපොළ අවදානම. ඒ නිසා ඇති වෙනවා භාණ්ඩ මිල අවදානම. ඒතර ප්‍රාග්ධර කොටස් වෙළඳපොළ කියන්නේ අර ෂෙයා ප්‍රයිස් එක අපි විරදී ගැනීම සහ දැන් තියෙන මාකට්. දැන් ඊයේ පෙරේදා අපි ගත්තොත් එහෙම ප්‍රාග්ධර කොටස් ලංකාවේ අඩුව වුණා. අල්ල අපේ රිස්ක් එක. ඒතර පොලි අනුපාතයක්ගේ අවදානම. right? එතකොට විදේශී විනිමය අවදානම. මේ විදේශී විනිමය අවදානම අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බැංකුව බයටකදී මොකද්ද කරේ? ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට්ස් වලට මාස 3ක් යනකම් ශ්‍රී ලංකා වාණිජ්‍ය බැංකුව වලට යන්නේ පාපුව. ඒ යම් කිසි විදියකට අර විදේශී විනිමය අවදානම අඩු කර ගැනීම සඳහා. එතකොට අපි දන්නවා මේ ඊට දැක්වූ අවදානම ප්‍රධාන අවශ්‍යතාවය අනාවරණය කිරීමට නම් අපිට යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. දැන් මේ වෙළඳපොළ අවදානම ඇති කර ගැනීම සඳහා අපිට භාවිත කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අපි ඉගෙනගත්ත කලිනුත් ඔයගොල්ලොත් එක්ක මේ පළවෙනි IABF එකේදී මේ ව්‍යුත්පන්න උපකරණ ඒව නැත්නම් ඩෙරිවේටිව්ස් මොනවද මේ ව්‍යුත්පන්න උපකරණ කියලා කියන්නේ? ෆියුචර්, ෆෝවර්ඩ්, විකල්ප, හෝමාර ගිවිසුම් ආදී. දැන් අපි දන්නවා දැන් ෆියුචර් කොන්ට්‍රැක්ට් සාමාන්‍ය ඕවර් ද කවුන්ටර්. ඕවර් ද කවුන්ටර් කියන්නේ බැංකුවකට ගිහිල්ලා කරන්න පුළුවන්. ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් උත් අපිට පුළුවන් බැංකුවට ගිහින් ෆියුචර් ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් තමයි අපිට පුළුවන් බැංකුවකට ගිහිල්ලා කරන්න. ඒ කියන්නේ ඕවර් ද මාර්කට්, ඕවර් ද කවුන්ටර්. හැබැයි ෆියුචර් ගණතුරු කරනකොට අපි යන්න ඕනේ එක්ස්චේන්ජ් එකක් හරහා. ක්‍රමාත් විදිහට යන්න ඕනේ. ඒතර ඕවර් ද කවුන්ටර් කරන්න බෑ ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට්. එතකොට විකල්ප ගිවිසුම් මේ දෙකම කරන්න පුළුවන්. දෙකම මේ සඳහා වෝමාරු ගිවිසුම් කියන්නේ ප්‍රධාන වශයෙන් අපි අර විචල්්‍ය අනුපාතයක් එක්ක ස්ථිර අනුපාතයක් එක්ක පොලි අනුපාතයක් වල සිදු කරනු ලබන හුවමාරු. ඉතින් මේ ඔක්කොම මතක තියාගන්න යම් කිසි විදියකට අපි අපගේ මේ අවදාන විශේෂයෙන් මේ ෆොරින් එක්ස්චේන්ජ් රිස්ක් එක අඩු කර ගැනීම සඳහා අපි එකතු කරන දේවල් තමයි අපි ප්‍රධාන වශයෙන් කියන්නේ අර ඉදිරි ගණදෙනු සහ ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට්ස් ඉදිරි ගිවිසුම්. ඒ කියන්නේ තව මාස 3කින් අපිට මේ මුදල් එනකොට ඒ මුදලේ ඩොලර් වටිනාකම මේ මුදලයි කියලා අපි බැංකුවත් එක්ක ගසුරු ලබන ගිවිසුම්. එතන යම් කිසි විදිහේ අවදානම අර විදේශ විනිමය අවදානම අඩු කර ගන්න පුළුවන්. හරි? එතකොට අපි කියනවා තියෙනවා මේ ඉදිරි ගිවිසුම් කියලා කියන්නේ මොකක්ද? ෆියුචර් ගිවිසුම් කියලා කියන්නේ මොකක්ද කියන එක කෙටි කාලේ. right? දැන් ඉදිරි ගිවිසුමක් කියන්නේ දැන් මේවා මම දීර්ඝලස කියන්න ඕන. මේවා ඉගෙන නැති ඔයගොල්ලෝ කලින් එකඟ වූ අනාගත භාරදීයේදී කූමිලකට ඉදිරි මිලවත්කමක් විකිණීම හෝ මිලදී ගැනීම. right? එතකොට ඉදිරි ගනුදෙනු කියන්නේ ප්‍රමිතිගත කියන්නේ ස්ටෑන්ඩඩයිස් මෙතේ කියන්නේ අර මේ සිදුවෙන්න ඕනේ ෆියුචර් කොන්ට්‍රැක්ට්ස් ඩෙරිවේටිව්ස් සිදුවෙන්න ඕනේ ප්‍රමිතිගත වූ වෙළඳපළක් හරහා. කවුන්ටරයට ගිහිල්ලා ගන්න බෑ. එතකොට විකල්ප ගිවිසුමේදී ගිවිසුම් දරන්නාට ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් එහෙම නැත්නම් අයින් වෙන්න පුළුවන්. නමුත් අර ඉදිරි ගිවිසුම සහ ඉදිරි ගනුදෙනු අවස්ථාවකදී ගිවිසුමකට ලැබුණොත් right ඔව් ඒ ගිවිසුම නිසියාකාර ක්‍රියා කිරීමට බැඳී සිටිනවා. නමුත් විකල්ප ගිවිසුමකදී යම් කිසි මුදලක් ගෙවලා තමුන්ට අවශ්‍ය නම් ඒ ගිවිසුමේ අයින් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි විකල්ප ගිවිසුම කියන්නේ. right හැබැයි එතකොට ඒ අයින් වෙනකොට යම් කිසි මුදලක් ඒ ගිවිසුම් ගත වෙන්නට ගෙවන්න සිදු වෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ.
එතකොට අපි හෝමාර ගිවිසුම් කියන්නේ ප්‍රධාන වශයෙන් අපි හිතමු උදාහරණයක් වශයෙන් මා කියන්නකෝ පහදලි වෙන්න. ඔන්න A සහ B කියන ආයතන දෙකක් තියෙනවා. A සහ B කියන ආයතන දෙකක් තියෙනවා. එතකොට මේ A කියන ආයතනය දැන් ඒ කියලා දැන් මම මේක ඇදලා පෙළුවොත් එහෙම හිතා ගන්නකෝ මේ බලමු බලන්න. A සහ B. එතකොට A කියන පුද්ගලයා දැනට ගිණුම් ගත වෙලා තියෙන්නේ. දැන් A කියන පුද්ගලයා දැනට ගිණුම් ගත වෙලා තියෙන්නේ අර ෆ්ලෝටින් රේට් එක. ඒ කියන්නේ විචල්‍ය අනුපාතයක් එක්ක තමයි ණය ලබා දීලා තියෙන්නේ. යොසුම් ගත වෙලා තියෙන්නේ යොසුම් ගත වෙලා තියෙනවා විචල්‍ය අනුපාතයක් එක්ක. right? අපි හිතමු උදාහරණයක් වශයෙන් විචල්‍ය අනුපාතය අපි සාමාන්‍ය විචල්‍ය අනුපාතය සම්බන්ධ වන්නේ ලයිබ කියලා ලන්ඩන් ඉන්ටර්බැංක් ඔෆර් එක plus 1.5 අපි මේ විදිහට තමයි ඒත් එක්ක ගණන් වෙන්නේ. ඉතින් B කියන සමාගම නැත්නම් මේ මූල්‍ය ආයතනය දීලා තියෙන්නේ ෆික්ස් රේට් එකට. කරන්ට් එකේ අපි දුමු ෆික්ස් නිත්‍ය නැත්නම් ෆික්ස් රේට්. right? එයාට දීලා තියෙනවා 8.5කට පුද්ගලයෙකුට දීලා තියෙනවා. මේක තමයි ෆික්ස්. මේක ෆ්ලෝටින් මේක ෆික්ස් කියන ගණනවා කියලා. දැන් මෙයාට ඕනේ මේ විචල්්‍යතාවය අධි කරගන්න නම් ඒ යනවා B එක්ක කුමකටද? ඒ යන ඕනේ ඒක ප්‍රතිවිරුද්ධක ෆික්ස්. අපි හිතුවෝ 8.65 මේක යනවා ඒක තමයි ෆික්ස්. එවනම් B දැන් ගිහිලා තියෙන්නේ ෆික්ස් එකනේ. එවනම් එහා යනවා B ඒත් එක්ක විචල්්‍ය. එවනම් ෆ්ලෝටින් රේට්. අන්න ඒක තමයි හෝමාරු ගණදෙනුවක් කියලා කියන්නේ. right? එතකොට සාමාන්‍ය අපි ගණන් හදලා නිකන් ආසන්න ලෙස බැලුවොත් එහෙම ලයිබ දැන් මෙයා යන්නේ ලයිබ ප්ලස් 0.5 ප්‍රමාණයකට යනවා. ඔය මේව ගණන් හදලා මේ ගණන් හදන ක්‍රම වෙනම ඕගොල්ලෝ ඉගෙන ගන්නවා. කාටාගුටට ගියාම වෙනම money market operations එහෙම ගියාම. එතකොට මෙතනදී වෙන්නේ A කියන පුද්ගලයා A කියන සමාගම ණය ලබා දීලා තියෙන්නේ විචල්්‍ය අනුපාතයක් යටතේ. B කියන පුද්ගලයා ණය ලබා දීලා තියෙන්නේ ෆික්ස් අනුපාතයක් යටතේ. එතකොට මේ ෆික්ස් ගාණක් දීම නිසා ඇතිවන අවදානම වළක්වීම සඳහා B ඒත් එක්ක යනවා දිවිසුමක් ගහනවා ෆ්ලෝටින් රේට් එකත් එක්ක. ඒ දීලා තියෙන්නේ ලයිබ එයා ෆික්ස් එකත් එක්ක දිවිසුමක් ගහනවා මේ විචල්්‍යය ඇතිවන අවදානම අඩු කරගෙන. මේකට තමයි කියන්නේ SEP කියන interest rate stability. right? interest rate දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් හුඟක් බැංකු මේ දවස්වල මේ පවතින පොදු වෙනස් කීම නිසා දැන් හුඟක් කාලවට බැංකු යන්නේ විචල්්‍ය පොලි අනුපාතයකට. right? එවලත් අපි කියන floating rate එක. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ වෙනකොට ශ්‍රී ලංකා මහා බැංකුවත් එක්ක ගත්තොත් එහෙම එක් පාර්ශ්වයකින් එක් මුදල් දැන් මේ sorry සෙන්ට්‍රල් බැංක් එකත් උපදෙස් ලබා දීලා තියෙන්නේ කුමකටද? ඔයගොල්ලෝ දන්නවා පොලි අනුපාත ලබා දෙනකොට විශේෂයෙන් housing loan පළමු අවුරුදු 3 පළමු විචල්්‍ය විචයෙන් යන්න කියලා. right? ඒක මොකද පොලි අනුපාතය ඇති වෙන වෙනස් වීම නිසා. මේකට කියනවා අපි ප්‍රතිමිලකරණය කියලා අපි සඳහන් කරනවා. මේක දෙපැත්තටම යන්න පුළුවන්. right? ඒතර කරන්සි ෂිප් එකෙත් වෙන්නේ මේකමයි. මොකද කරන්සි ෂිප් එකේ වෙන්නේ අර ඩොලර් එකයි තවත් මුදල් ඒකකයකින් අනිත් පාර්ශ්වය තවත් ඒකකින් තවාගෙන. හදිසියෙන්වත් යුරෝ එක වැඩි වුණොත් ඩොලර් එක අඩු වුණොත් ඒ දෙක අතර ඇතිවන අවදානම set off වෙනවා. right? ඒ කියන්නේ currency shift කියලා කියන්නේ අර interest rates වගේ වෙනත් වූ විචල්්‍ය මුදල් ප්‍රවේගයේ ගනුදෙනු දෙකක් සිදු කර ගැනීම. එතකොට එක විදියකට යුරෝ වැඩි වුණොත් ඩොලර් අඩු වුණොත්
එතකොට යුරේන් වල වැඩිවීම නිසා ඇතිවන ලාභය අර යුරෝ අඩුවීම නිසා ඇතිවන එකේ අවදානම යම් කිසි විදියකට අවශෝෂණය කිරීමක් සිදු වෙන නිසා. right. එතකොට මතක තියාගන්න මේ ප්‍රධාන වශයෙන් අර මෙම පොලි අනුපාතය ගැන විශේෂයෙන් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ඔයගොල්ලොන්ට. නිකම් මම දැනගන්න තියෙන්නේ. ඒකවල පොලි අවදානම අඩු කර ගැනීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් පොලි අනුමාතික හුබාරුව එහෙම නැත්නම් පාවෙන අනුපාතික ලේඛන හඳුන්වා දීම. කියන්නේ floating rates වලින් හැමතිස්සෙම අපි පොලි තීරණය කරනකොට විචල්්‍ය වෙළඳපළක් තුළ හැම වෙලටම හොඳයි ස්ථිර පොලි අනුපාතයන් යන්නේ නැතුව පාවෙන අනුපාතික නිත්‍යානුකූල ලේඛන හඳුන්වා දීම. ඒ කියන්නේ අවුරුදු 3ක් යනකම් floating rate අන්නේ වගේ. එහෙම නැත්නම් අපි ඉදිරි අනුපාතික ගිවිසුම් පාවිච්චි කිරීම. right. එහෙනම් විනිමය විදේශ අනුපාත කිරීම සඳහා විදේශ විනිමය කඩදුණු වර්ගවල සීමා පැනවීම වෙළෙන්දාගේ සීමාව ආදී කරුණු අපිට භාවිතා කරන්න පුළුවන් ඉදිරි විනිමය ගිවිසුම් පාවිච්චි කිරීමේදී ප්‍රමාණවත් සුදුසු ප්‍රාග්ධනයක් තිබේ නම් ද්‍රව්‍යශීලතාවයක් ඇතිවීම වැළැක්වීම සඳහා. එතකොට මේ ක්‍රම වලින් අපිට පුළුවන් යම් කිසි විදියකට මේ වෙළඳපළ අවදානම පාලනය කරන්න. හරි. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා මේ තවත් දෙයක් සිද්ධි අවදානම් කියන. සිද්ධි අවදානමක් කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුත්තක් සිදු කරගෙන යනකොට ව්‍යාපාරේ පවත්වාගෙන යනකොට සමහර වෙලාවට ඒ ආයතනයේට නොයෙකුත් ආකාරී විවිධ වූ අහිතකර සිද්ධි වලට මූල පෑමට සිදු වෙනවා. right. දැන් ව්‍යාපාරයක් සාමාන්‍ය කටයුතු කරගෙන යනකොට ඒ සංවිධානයට ඔවුන් විසින් පාලනය කරන්න බැරි. අපි ඉස්සර කියපු දේවල් යම් කිසි විදියකට පාලනය කරන්න පුළුවන්. යම් කිසි පමණකට. මෙහි අවදානම්, ද්‍රව්‍යශීලතා අවදානම්, ණය අවදානම සහ වෙළඳපළ අවදානම අපිට යම් කිසි විදිහකට යම් කිසි ආකාරයෙන් පාලනයක් කරන්න පුළුවන්. ඔව් සමහර ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට අපිට සිදු වෙනවා ඒ ආයතනයේ පාලනය කරන්න බැරි අහිතකර සිද්ධීන්ට ආයතනයකට මෝඩ දෙන්න සිදු වෙනවා. එවැනි සිද්ධියකට අපි කියනවා මේ සිද්ධි අවදානමක් කියලා. එවැනි අවස්ථාවකට අපි කියනවා සිද්ධි අවදානමක් කියලා. එවනම් මේ සිද්ධි අවදානමක් පැන නගින්නේ අර අහිතකර සිද්ධීන් ඇතිවීම තුළින්. එතකොට මොනවද මේ සිද්ධි අහිතකර සිද්ධි නැත්නම් ඉවෙන්ට් රිස්ක් නැත්නම් සිද්ධි අවදානමක් ඇතිවීම සඳහා මොනවද අපිට හේතු වෙන්නේ? එක අපි බලමු පළමු එක මොකක්ද මේ සිද්ධි අවදානමක් ඇති වෙන්න පුළුවන් කම. right. එතකොට එකක් තමයි අපි ඒකට කියනවා කීර්තිය පිළිබඳ අවදාන. ආයතනයක ක්‍රියාකාරකම් හේතුවේ ආයතනයේ කීර්තිය වහජනතාව ඉදිරියේ පළුදු විට එව ආයතනයට සිදුවෙන ප්‍රතිපාක වලට අපි කියනවා නිසා ඇති වෙන අවදානමකට අපි කියනවා සිද්ධි අවදානමක් කියලා. එකක් තමයි කීර්තිය පිළිස බලපෑම නිසා ඇති වෙන යම් කිසි ආයතනයේ යම් කිසි ක්‍රියාකාරකමක් හේතුවේ ආයතනයේ කීර්තිය නාමයට ඇතිවන බලපෑම. ඒකට අපි කියනවා එකක් සිද්ධි අවදානම. අනිත් එක තමයි දේශපාලනික අවදානම. රටේ දේශපාලනික අස්ථාවරයක් හෝ දේශපාලනික වාතාවරණයේ බරපතල විපර්යාසයක් පවතිනට ඒ රටේ නීති විගලාට බලපාන. ඒක කියන දෙයක් නෙවෙයි. right. එතකොට එව දේශපාලනික වෙනස්කමක් නිසා ඇතිවීම නිසා ඇතිවන අවදානමට කියනවා අපි තවත් දේශපාලනික අවදානම නිසා ඇතිවෙන අවදානම කියනවා අපි. දැන් උදාහරණයක් වශයෙන් ගමු මේ ආයතනය අපේ ආයතනයේ යම් කිසි විදියකට යම් කිසි රූපවාහිනී ආයතනයක් ගන්නකො ඒ රූපවාහිනී ආයතනය යම් කිසි විදියකට එක්තරා දේශපාලන පක්ෂයකට ලැබිව කටයුතු කරනවා.
ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ඔවුන්ගේ දේශපාලන වශයෙන් කරගෙන යනවා. හදිසියේවත් ඒ පාලක පක්ෂයේ වෙනස් වුණොත් ඒ පාලක පක්ෂයේ වෙනස් වුණොත් ඒ ක්‍රමවේදයන් නිසා ඒ ආයතනයට සිදුවන අවදානම දේශපාලනික අවදානම. ඒ සිද්ධි අවදානමක් කියනවා. ඒක එක විදියක්. එහෙම නැත්තම් වෙන්න පුළුවන් අපි හිතුව දේශපාලන තීන්දුවක් ගන්නවා රටේ කුමක් හෝ භාණ්ඩයක් සම්බන්ධ. දැන් ඔය ශෂි පැකට් අඩවත් වේ. එතකොට මේ ශෂි පැකට් ගැසීම නිසා ඇතිවන අවදාන ඒ ආයතනයේට දේශපාලනික තීරණයක් නිසා ඇතිවන අවදාන සම්පූර්ණ ව්‍යාපාරය. අනිත් එක තමයි බලාපොරොත්තු විරහිතව ඇතිවන විපත්තියක් නිසා සමහර වෙලාවට ඇතිවෙන ආයතන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපේ දැන් උදාහරණයක් ගන්නකෝ මේ COVID-19 නිසා. එහෙම නැත්නම් ගිනි ආරක්ෂක භූකම්පන ප්‍රධාන විධායකගේ අභාවය. ඒව තත්ත්වය නිසා ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාමට ඇතිවීමට නොහැකි තත්ත්වයක් උඩ ඇතිවන අවදානවත් සිද්ධි අවදාන. අපි ඒකට කියනවා ව්‍යාපාර අවිචින්තතා අවදාන, business continuity. තව අවදානමක් එන්න පුළුවන් සමහර වෙලාවට ආයතනයේ ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ ආයතනයට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග යම් කිසි පුද්ගලයෙක් ඉවරත රජය විසින් අසි. දැන් ඒ වගේ අවස්ථාවකදී ඒ ආයතනයට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු වුණොත් ඒ ආයතනය තවදුරටත් පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුවේ. ඒකට කියනවා අපි litigation risk නැත්නම් නඩු ලවරෝ ලැබීමේ අවදානම නිසා. ඒක සිද්ධියක් නිසා. ඒකත් එක්කම තමයි බලාපොරොත්තු රහිතව ඇතිවන සාර්ධව ආර්ථිකයේ වෙනස්කම් නිසා ඇතිවන අලාභ. ආර්ථිකයේ වෙනස්. අපි උදාහරණයක් ගමුකෝ අපි ව්‍යාපාරයේ පවත්වාගෙන යන්නේ සම්පූර්ණ ලක්ෂරි අයිටම්ස් සුපෝභෝගී භාණ්ඩ. නමුත් ආර්ථිකයේ ඉතාමත්ම අවදානම් තත්ත්වයට ආවම සාමාන්‍යයෙන් මොකද්ද වෙන්නේ? මිනිස්සු අර සුපෝභෝගී භාණ්ඩ මිලදී ගැනීම කියලා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පෙළඹෙනවා. එතකොට අපේ මේ භාණ්ඩයට කිසිම ආකාරයේ වෙළඳපොළක් නැති වෙනවා. ඇයි ඒ ආර්ථිකයේ ඇති වූ අවදානම නිසා. ඒ වගේ අවදානමක් නිසා ඇති වූ අවදානමකට අපි ව්‍යාපාරයේ තවදුරටත් කබා පවත්වාගෙන යාමට බැරි වීම නිසා ඒකට අපි කියනවා තවත් සිද්ධි අවදානමක් කියලා. අපිට කියනවා ඒකට සිද්ධි අවදානමක් කියලා. right? තව අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් උපාය මාර්ගික අවදානම. දැන් අපි හිතමු මෙහෙම. දැන් අපේ ආයතනයේට අපි තවත් ආයතනයක් අපි උපාය මාර්ගිකව හිතනවා මගේ ආයතනයට තවත් ආයතනයක් ගත්තොත් ආයතනය පුළුල් කළොත් ප්‍රධාන වශයෙන් මට පුළුවන් වෙයි කියලා ආයතනය දියුණු කරා යන්න. ඒ නිසා මම මොකද කරන්නේ? මම විශාල මුදලක් වැය කරලා තවත් ව්‍යාපාරයක් අත්පත් කරගන්න. නමුත් අත්පත් කරගත්තාන් පස්සේ ඒ උපාය මාර්ග ලෙස අත්පත් කරගත් ආයතනය මට ඒ ආකාරයෙන් හිතවූ ලෙස යම්කිසි ගැළපෙන නොවන ක්‍රමෝපායක් නිසා එය නිසි ආකාරයෙන් හඳුනා ගැනීමට බැති නිසා ඇතිවෙන අපි ඒක ඉගෙන ගන්නවා ඊළඟ පාඩම් වල සංස්කෘතියේ වශයෙන් හෝ යම් ගැටලු සහගත ආකාරයේ ඒ ආයතනය තුළ ඇතිවෙන අවදානම. ඒ නිසා ඇතිවෙන අවදානම නිසා ආයතනය කඩා වැටෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවදානම් වලට අපි කියනවා සිද්ධි අවදානම් කියලා. right? එහෙනම් නැවත වරක් මම ඉතාමත්ම කෙටියෙන් කිව්වොත් එහෙම මොකක්ද මේ සිද්ධි අවදානමක් කියන්නේ? දැන් අපි දන්නවා ආයතනයක් ව්‍යාපාරය පවත්වාගෙන යනකොට අපිට අවදානම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අවදානම් අපිට ප්‍රධාන අවදානම් අපි හඳුනාගත්තා අපි ඉගෙන ගත්තේ ක්‍රම ද්‍රව්‍යශීලතා ණය මෙහෙයුම්සා වෙළඳපළ. නමුත් මේ වෙළඳපළ මේ අවදානම් අපිට යම් කිසි ප්‍රමාණයකට පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපි අවදානම් අපි ව්‍යාපාරය පවත්වාගෙන යනකොට අපිට
මුහුණ දෙන්න වෙනවා අපිට පාලනය කරගන්න බැරි කොහෙත්ම පාලනය කරගන්න බැරි යම් යම් අහිතකර සිද්ධීන් නිසා ආයතනයට යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවදානම් වලට අපි කියනවා සිද්ධි අවදානම් කියලා. මේවට කියනවා අපි ඉවෙන්ට් රිස්ක් කියලා. ඒ නැත්නම් සිද්ධි අවදානම්. එතකොට මේ සිද්ධි අවදානම් ඇති විය හැකි කරුණු මොනවද? එක සිද්ධි අවදානමක් තමයි අපි ඉගෙන ගත්තා. මුලින්ම අපි සාකච්ඡා කළේ ඒ එක පළමු සිද්ධි අවදාන වශයෙන් අපිට හඳුනාගත්තේ අර අපි කීර්තිනාමය නිසා කීර්තිනාමයට සිදු ආව. අපි ආයතනයේ යම් කිසි ක්‍රියාකාරකමක් හේතුවෙන් යම් කිසි ක්‍රියාකාරකමක් හේතු හිතන්නකෝ අපි අපේ මේ ආයතනයේ ෆුඩ් වෙන මේ ආහාර නිෂ්පාදනය කරන ආයතනයක් නම් මේ ආයතනයේ යම් විෂ ක්‍රියාව යම් කිසි විදියකට විෂ වෙලා හුඟක් අය ආහාර විෂ වීමක් සිදු වෙනවා. එතකොට උනේ මොකද්ද? මේ සමගි කීර්තිනාමය ඒ තුලින් බරපතල ලෙස බලපෑමක් ඇති වෙලා ඒකට ප්‍රතිවිපාකයක් ලෙස තවදුරටත් ගනුදෙනු කරුවන් තමුන්ගේ ආහාර මිලදී ගැනීමට නොයෑම නිසා ඇතිවන අර කීර්තිනාමය පිළිබඳව ඇති වූ අවදානම නිසා ඇති. අපි කියන සිද්ධි අවදානමක් කියන්නේ. දෙක තමයි අර දේශපාලනයේ වශයෙන්. දේශපාලනික අස්ථරතාවය හෝ දේශපාලන වාර්තාවේ වර්ණයේ බරපතල විසමාචාරයක් සිදු අවස්ථාව. අර මම උදාහරණයක් කිව්වේ අර ටීවී channel එකක් පිළිබඳව ඒ සම්බන්ධයෙන් ඇති වූ අවදානමක් නිසා ඇති වූ අවදාන. එකක් සිද්ධි අවදානම. තුන්වෙනි වශයෙන් අපි කියුවා මේ ව්‍යාපාරය අචින්තතා අවදානම. ඒ කියන්නේ ව්‍යාපාරය නොකඩවා කරගෙන යාමට ඇති වූ බලපෑම. එකක් තමයි සමහරවිට ඒ තවදුරටත් ඒ ආයතනයට ඒ ආයතනයේ ගිනි ගත්තා නැත්නම් අනුතුරක් සිදු වුණා භූමිකම්පාවක් සිදු වෙලා ආයතනයේ ඉහළ නිලධාරියා වරුණා සපූර්යෙන් ඒ ආයතනය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවීම නිසා ඇතු අවදානමට අපි කියනවා ව්‍යාපාර අවදාන. අනිත් එක තමයි අපිට අර ඊට කරුණු නිසා සමහර අවස්ථාවන් වලදී අපිට යම් කිසි තුන්වෙනි පාර්ශ්වයක් එහෙම නැත්නම් රජය තමුන්ගේ ආයතනයට විරුද්ධව නඩු පවරන. ඒ නඩුවේදී විශාල වන්දි මුදලක් ගෙවීමට සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? තවදුරටත් ආයතනයට එම ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවීම නිසා ඇතිවන අවදානමට අපි කියනවා නඩු පැවරීම ලැබීමේ අවදානම කියලා. දැන් මෙහිදී අපිට විශාල මුදලක් අපිට ඒ තුලනුත් අපිට ඇති වෙන්න පුළුවන් සිද්ධි අවදානම. ඊළඟ එක තමයි අපි සාකච්ඡා කළේ උපාය මාර්ගික අවදානම. අපි සමහර වෙලාවට අපි ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට සමහර අවස්ථාවන් වලදී අපිට සිදු වෙනවා සමහර තීරණ ගන්න අලුත් ආයතනයක් අපි අත්පත් කරගන්න යනවා. අත්පත් කරගෙන හරියට විහාවි අපි විහාය කියලා හොදට යන මිනිසෙක් ඉන්නවා. ඔහු විහා වෙනවා. නුසුදුසු බිරිඳක් හරි පුද්ගලයෙක් හරි විහා කරගන්න. අපි හිතුවා විහා කරගත්තම ඒ පුද්ගලයා අත්පත් කරගත් පුද්ගලයා නිසා සමහරවිට තමුන්ගේ සියලුම ධනස්කන්ධය නැති වෙන්න පුළුවන්. රයිට්? ඒයි තමුන්ට සුදුසු කෙනෙක් තෝරාලු ගැනීම. ඒ වගේම තමයි අපි සමහරට උපාය මාර්ගික ලෙස තවත් ආයතනයක් අත්පත් කරගන්න යනකොට ඒ තුලින් ඇතිවන අපි නිසියාකාරයෙන් ඒ අත්පත් කරගෙන ආයතනයේ පිළිබඳව සොයා බලා කටයුතු නොකිරීම නිසා ඒක අපිට සුදුසු නොවෙන්න පුළුවන් ඒ ආයතනය. අපි ගත් උපාය මාර්ගික තීරණයක්. නමුත් ඒ ලබාගත් ආයතනය අපිට සුදුසු නොවීම නිසා අපිට ඇතිවන අවදානමට අපි කියනවා උපාය මාර්ගික අවදානම කියලා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් ආයතනයක් අවදානමකට මූණ දෙනකොට අපි කියනවා ඒ සිද්ධි අවදානම් කියලා. ඒතර සිද්ධි අවදානමක් කියන්නේ උපාය මාර්ග අවදානමක් වෙන්න පුළුවන්.
කීර්තිනාමයේ පිළිබඳ අවධානමක් ඇතිවීම නිසා නඩු පෙවරීමේ ආදායවන් නිසා දේශපාලන සහ ආර්ථික වශයෙන් මෙන්න මේ කරුණු නිසා ආයතනයකට ඇතිවන අවධානමට අපි කියනවා අහිතකර බලපෑමක් ඇති වෙන අවධානමකට අපි කියනවා සිද්ධි අවධානම නිසා. එතන අපි දන්නවා මොකද්ද සිද්ධි අවධානමක් කියන්නේ. මේ සිද්ධි අවධානමට හේතු වෙන කරුණු මොනවද කියලා අපි දන්නවා. දැන් ඒකෙන් අපි මේ අවධානම් කළමනාකරණය කියන විෂය අපි දැන් මෙහින් අවසන් කරමු. right okay එහෙමනම් අපි දැන් යනවා ඔයගොල්ලන්ට මම නෝට් එකේ තවත් වැදගත් පාඩමකට උපායශීලී සැලසුම් කරන්නේ. උපායශීලී සැලසුම් කරන්නේ. මතක තියාගන්න උපායශීලී සැලසුම් කරන්නේ. right දැන් මේකේ නෝට් එකේ සමහර මම මේ දැන් කතා කරන ඒවා ඔයගොල්ලෝගේ නෝට් එකේ තියෙනවා. ඒ නිසා ලියා ගන්න අවශ්‍ය නැහැ. මේ දැන් මේ දාන ස්ලයිඩ් ඔයගොල්ලෝගේ නෝට් එකේ තියෙනවා. අර ස්ලයිඩ් එකේ නැති වුණාට. හරි? ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එකේ නැති වුණාට නෝට් එකේ තියෙනවා. ඒ නිසා. එහෙනම් අපි දන්නවා අපි ඕනෑම මූල්‍ය ආයතනයක් එහෙම නැත්නම් ඕනෑම මූල්‍ය ආයතනයක් උපායශීලී සැලසුම් කරන්නේදී අපි උත්සාහ ගන්නවා ප්‍රශ්න තුනකට පිළිතුරු සපයන්න. right ඕනෑම මූල්‍ය ආයතනයක් එහෙම නැත්නම් ඕනෑම ආයතනයක් ප්‍රධාන වශයෙන් මේ උපායශීලී සැලසුම් කරන්නේ තුලින් උත්සාහ ගන්නවා ප්‍රශ්න තුනකට පිළිතුරු සපයන්න. ඒ ප්‍රශ්න තුන තමයි තමුන්ගේ දැනට සිටින තමුන් සිටින තත්ත්වය. තමුන්ගේ වෙළඳපොළ කොටස කොපමණද? තමුන්ගේ ලාභය කොපමණද? තමුන්ගේ දැනට තියෙන වත්කම් කොපමණද? ආදී වශයෙන්. ඊට පස්සේ අපි ඕනෑම ආයතනයක් උත්සාහ කරනවා ව්‍යාපාරය දියුණු කරන්න. දියුණු කරන්න උත්සාහ කරනකොට අපි ඊළඟ ප්‍රශ්නේ තමයි අපි කොතනටද යහා යුත්තේ? ලාභය වශයෙන් අපි කොච්චර තව ගන්න ඕනේ? දැන් තියනවට වඩා අපි වෙළඳපොළ කොටස දින දැන් ලාභයයි. අපි 12ක් ගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර. ඊවල දැන් අපි ඊවල තුන්වෙනි ප්‍රශ්නේ තමයි අපි කොහොමද එතනට යන්නේ? මොනවාද අපේ උපායශීලී ක්‍රමවේද? අන්න මේ වගේ ප්‍රශ්න තුනටම තොරතුරු සැපීම මේ උපායශීලී සැලසුම් කරන්නේදී ප්‍රධානම. අපි කොහෙද දැන් ඉන්නේ? කොහෙද යා යුත්තේ? කොහොමද යන්නේ? මෙන්න මේ ප්‍රශ්න තුනට පිළිතුරු සැපීම මේ උපායශීලී සැලසුම් කරන්නේ ප්‍රධාන කාරණය. අපි දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ හැම මූල්‍ය ආයතනයකටම සකස් කර යුතුයි කියලා සැලසුම් කරන ලද සැලසුම් වර්ග තුනක් හඳුන්වා දීලා තියෙනවා. හැම මූල්‍ය ආයතනයක්ම මේ සැලසුම් වර්ග තුන සැකසිය යුතුයි. මොනවාද ඒ තුන? එක ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්. දෙක අනුප්‍රාර්ථික සැලසුම්. තුන උපායශීලී සැලසුම්. උපායශීලී සැලසුම්. මතක තියාගන්න හැම මූල්‍ය ආයතනයක්ම අනිවාර්යයෙන්ම සැකසිය යුතු සැලසුම් කරනවා. ඒකෙන් මේ උපායශීලී සැලසුම ඉතා වැදගත් කොටසක් වශයෙන් ගන්නවා. right? එහෙනම් අපි බලමු අපිට ඉගෙන ගන්න දේවල් මොකක්ද? මේ යටතේ අපි කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්නවා. අපේ මේ පාඩම කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්නලා ඔයගොල්ලෝගේ සිලබස් එක අනුව. මේ ආයතනික ක්‍රමෝපාය සැලසුම් කරණය කරනකොට අපිට ඉගෙන ගන්න වෙලා මොකක්ද මේ දැක්ම කියන්නේ? මොකක්ද මේ මෙහෙවර ප්‍රකාශය? මොකක්ද මේ වටිනාකම්? පරමාර්ථ, අරමුණු, පරීක්ෂණයේ විශ්ලේෂණය. මොනවාද අපේ ශක්ති? මොනවාද අපේ දුර්වලතා? මොනවාද අපේ ක්‍රමෝපාය, ක්‍රමවේද? කොහොමද අපි මේ බයිලි මෙන්න මේ කරුණු අපිට ඉගෙන ගන්න වෙලා තියෙනවා පළමු පාඩමේ. පළමු පාඩම අද පටන් ගන්නවා පාඩමේ. එතකොට අපිට ඊළඟ කොටසේ අපිට ඉගෙන ගන්න තියෙන උපායශීලී සැලසුම් කරණය යටතේ
කොහොමද ආයතනයේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන්නේ? මොකක්ද අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද? අපිට මොකක්ද භාවිතා කරන්න පුළුවන් පුළුල් කිරීමේ ක්‍රමවේද මොනවද? අන්නේ පිළිබඳව අපි ඉගෙන ගන්න. අනිවාර්යයෙන්ම මේ කොටසේ ප්‍රශ්නයක් එනවා මේ කොටස් දෙක. ඒතකොට අපි මේ සුමාන 2 හරි 4 හරි අපි වැය කරන්නේ මේ උපායශීලී සැලසුම්කරණය සහ පුළුල් කිරීමේ ක්‍රමයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා. ඒ සටතේ අපි කොටස් දෙකකින් ඉගෙන ගන්නවා. දැන් අර මම කිව්වේ ප්‍රශ්න තුන තමයි මේ ප්‍රශ්න තුන. මොකක්ද මේ ප්‍රශ්න? දැන් ඉන්නේ කොහෙද? where are we now? කොහෙද ආයුත්තේ? කොහොමද යන්නේ? ඒක තමයි අපි මේ උපාය සැලසුම් කරන්නේදී අපි ඉගෙන ගන්න. උත්තර හොයන්නේ. අද මතක තියාගන්න මේ උපායශීලී කල්පනාකරණය මේ වර්තමාන ව්‍යාපාරික මූල්‍ය කල්පනාකරන විශේෂ ශාස්ත්‍රයේ ඉතාමත්ම වැදගත්කමක් ඇති විශේෂ ශාස්ත්‍රයක්. ඒදර ශ්‍රී ලංකා මහා බැංකුව අනිවාර්ය කරලා තියෙන්නේ. අපි දන්නවා අපේ මේ වර්තමාන ව්‍යාපාර ලෝකය ඉතාමත්ම සංකීර්ණයි, ඉතාමත්ම ගම්ම්‍ය පරිසරයක් තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එවනම් මේ වෙනස් වෙන සංකීර්ණ ගම්ම්‍ය විචල්්‍ය අවිනිශ්චිත ව්‍යාපාර ලෝකය තුළ ආයතනයේ නිසියාකාරය පවත්වාගෙන යාමට සඳහා මේ උපායශී කල්පනාකරණය ඉතාමත්ම මහත් පිටුබලයක් ලබා දෙනවා. දැන් අපි විශේෂයෙන් මේ උපායශීලී කල්පනාකරණය යොදා ගැනීම ප්‍රධාන වශයෙන් ඉටු කරන්නේ ඒ කාර්යය කරන්නේ මේ ආයතනයක් තම තරගකාරී වාසියක් අත්පත් කරගෙන. මොකද්ද මේ තරගකාරී වාසියක් කියන්නේ? අපි පස්සේ බලමු. විතරකකාරී වාසිය කියන්නේ මොකක්ද? එහෙමනම් අපි උත්සාහ ගන්නේ මොකද්ද මේ ව්‍යාපාරශීලී කල්පනාකරණය තුලදී ආයතනයේ කොහොමද තරගකාරී වාසියක් අත්පත් කරගන්නේ? ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් කිව්වොත් එහෙම තම එක්තරා ආයතනයක් තවත් ආයතනයක් එක්ක වෙනස් ආකාරයක කටයුතු කරන්නේ කොහේද? තව තරගකාරී ආයතනයකින් වෙනස්ව ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු කර දෙන්නේ කෙසේද? කටයුතු. එතකොට මෙහිදී අපි ප්‍රධාන වශයෙන් උපකල්පනය කරනවා නැත්නම් ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරනවා මොනවද අපි මේ සඳහා භාවිතා කර හැකි උපායන් මොනවද? එතකොට අපි බලමු එන උපායශීලී කල්පනාකරණය නිර්වචනය කරනවා. ඒ නිර්වචනය කරන අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ මේ ඩේවිඩ් කියන විද්‍යාඥයා විසින් උපායශීලී කල්පනාකරණය සම්බන්ධයෙන් සිදු කරන ලද නිර්වචනය. බලන්න හොඳට මේ කියවලා මේ ඩෙෆිනිෂන් එක කිව්වම ඔයගොල්ලන්ට තේරෙයි ව්‍යාපාරයකට තම අරමුණු ළඟා කරගත හැකි වන ලෙස. අපි දන්නවා ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ තම අරමුණු ලබා ගැනීම. ඕනෑම ව්‍යාපාරයක් කටයුතු කරන්නේ තම ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම. ඒ ව්‍යාපාරික අරමුණු කොහොම අපි දන්නවා ලාභය, වෙළඳපොළ කොටස ආදී වෙන්නේ. දැන් එහෙම යනකොට අපිට නොඑක ආකාරයේ තීරණයන් වලට එළඹීමට සිදු වෙනවා. නොඑක ආකාරයේ තීරණ වලට අපිට එළඹීමට සිදු වෙනවා. මේ තීරණ එළඹන්න අපි දැන් ඕනෑම ආයතනයක් තුළ අපි හොදින් දන්න දෙයක් තමයි අපේ තියෙනවා ශ්‍රිතාත්මක නැත්නම් ශ්‍රිතය. ශ්‍රිතය කියන්නේ ෆන්ක්ෂනල් ඒරියාස්. උදාහරණයක් ගත්තොත් අලෙවිකරණ, උදල්ලාංශය, විහුවාංශය, අලෙවියාංශය ආදී වශයෙන් මානව සම්පත් අවශ්‍ය විවිධ ශ්‍රිතාත්මක කටයුතු ආයතන ඩිවිෂන්ස් එක්ක තමයි අපිට කටයුතු කරන්නේ. ඉතින් මේවත් එක එකතු වෙලා අපිට වෙලා තිබෙනවා
තීරණ ගල් උපාය ළඟා කර ගැනීම. ඒ වඩා ඉබ තීරණයක් සම්පාදනය කිරීම ක්‍රියාත්මක කිරීම සහ ඇගීම සිදු කරන කලාව සහ විද්‍යාව උපායශීලී කල්පනා කරන. Fred R. David තමයි මේක define කළේ. The English according to David, strategic management is an art and science of formulating, implementing and evaluation cross-functional decision that enable an organization to achieve its objectives. දැන් මෙතන වැදගත් කොටස් දෙකක් තියෙනවා. උපායශීලී කල්පනාකරණේ පියවර තුනක් තියෙනවා. මොකක්ද මේ පියවර තුන? සම්පාදනය, ක්‍රියාත්මක කිරීම සහ ඇගීම. උපායශීලී කල්පනාකරණය එන පියවර තුනක් තියෙනවා. මොකක්ද මේ පියවර තුන? සම්පාදනය, ක්‍රියාත්මක කිරීම සහ ඇගීම. දැන් මේ සිදු කරනකොට අර තීරණ ගන්නකොට ඒක සිදු කරන්නේ යම් කිසි කලාවක් සහ විද්‍යානුකූලව වයි. මොකක්ද මේ කලාව සහ විද්‍යානුකූල බව කියන්නේ? කලාවක් කියලා කියන්නේ ප්‍රායෝගිකව යොදා ගැනීමක්, නිපුණතාවයක් ලබා ගැනීම. යම් කිසි creative way of doing things. කලාවක් කියන්නේ ඒකයි. ප්‍රායෝගික යොදා ගැනීම තුලින් නිපුණතාවයක් ලබා ගැනීම. ඒක තමයි කලාවක් කියන්නේ. එතන විද්‍යාවක් කියන්නේ මොකක්ද? විධිවත් අධ්‍යයනයකින් ලබාගත් දැනුම් සම්භාරය. එතකොට මේක විද්‍යාත්මක වෙන්නත් ඕනේ, කලාත්මක වෙන්නත් ඕනේ. කලාව කියන්නේ doing the things in a creative way. අනිත් අය නොකරපු විදියට සහ ඒ වගේම යම් කිසි ක්‍රමවත් විදියකට ආයලයට විදියට. අන්නේ ක්‍රමවේදයට අපි තමයි කියන්නේ උපායශීලී කල්පනා. වයිදරා ඒ දෙක ඔගොල්ලන්ට ප්‍රධාන වශයෙන් තේරෙනවා මොකක්ද මේ උපායශීලී කල්පනා. තව විදිහකින් කිව්වොත් ආයතනයක තව අරමුණු ඉටු කරගෙන ඒව සඳහා විවිධ වූ තීරණ ගන්න වෙනවා. මේ තීරණ ගැනීමේදී එව තීරණ සම්පාදනය, ක්‍රියාත්මක කිරීම සහ ඇගීම යම් කිසි කලාත්මක සහ විද්‍යානුකූලව සිදු කිරීම ක්‍රියාපදවලට අපි කියනවා උපායශීලී කල්පනාකරණය කියලා. right? උපායශීලී කල්පනාකරණය කියන්නේ. right. දැන් ඊවල බලුවා අපි කලින් කියවනේ මේ උපායශීලී කල්පනාකරණය හා ආශ්‍රිත සංකල්ප කීපයක් තියෙනවා. අයි බලමු මොනවද මේ ආශ්‍රිත සංකල්ප. ප්‍රධාන දේ තමයි අපි උපායශීලී කල්පනාකරණය ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තරගකාරී වාසිය. මොකද අපි තරගකාරී වාසියක් කියලා කියන්නේ යම් ආයතනයක් තව තරගකරුවන්ට වඩා හොඳින් කරනු ලබන ඕනෑම කාර්යයක්. That is competitive edge. නැත්නම් තරගකාරී වාසිය. ඒවල අපි උපායශීලී කල්පනාකරණයේ මූලික පරමාර්ථය වෙන්නේ මොකද්ද? ආයතනයේ පවත්වාගෙන යාමේදී තරගකාරී වාසිය අත්පත් කර ගැනීම සහ පවත්වා ගැනීම. ඒවට කොහොමද මේ ආයතනයේට මේ තරගකාරී වාසිය අත්පත් වෙන්නේ? ඒ වෙන්නේ අර තව ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම් කටයුතු වලින් සහ පවතින උපරිම සම්පත් වලින් ප්‍රයෝජන ලබා ගැනීම. තව ක්‍රියාත්මක කරනු ලබන සිතාත්මක මෙහෙයුම් තුලින් ඔපරේෂන්ස් වලින් සහ රිසෝසස් වලින් තවට තිබෙන සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ලබාගෙන කොහොමද මේ තරගකාරී වාසිය ලබා ගන්න? අන්න ඒකට තමයි කියන්නේ තරගකාරී වාසිය. මොකද මේ උපායක් කියන්නේ? right? උපායක් කියන්නේ තව ආයතනී දිගුකාලීන අරමුණු ළඟා කර ගැනීම සඳහා අපි භාවිතා කරනු ලබන ක්‍රමවේද වලට අපි කියනවා. right? කොහොමද අපි මගේ අරමුණු කරා යන්නේ? මම භාවිතා කරන උපක්‍රම මොනවද? ඒවට අපි කියනවා උපායක්.
තම අරමුණු ඉටු කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන ක්‍රමවේදවලට අපි කියනවා ආයතනික ක්‍රියාමාර්ගයන් උපායන් කිය. ස්ට්‍රැටජීස් කියන්නේ ඒවට. right? where are we want to go? කොහෙද අපි යා යුත්තේ? යා යුත්ත කෙසේද සිදුවිය යුත්තේ? අන්න ඒ භාවිතා කරනු ලබන කොහොමද වගේ වෙළඳ පොළ කොටස වැඩි කරගන්නේ? මොකක්ද ඒ සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේද? එක උදාහරණයක් කියවකෝ. දැන් මට ඕනේ මගේ සිම්පල් උදාහරණයක්. මට ඕනේ මගේ ව්‍යාපාරය විදු කර. තැන්පතු ප්‍රමාණය වැඩි කරගන්න. මට භාවිතා කරන්න පුළුවන් එක් උපාය මාර්ගයක් මොකක්ද? එක් උපාය මාර්ගයක් තමයි දැන් මාගාව තියෙන ශාඛා 100ක් සමහර පළාත්වල මගේ ශාඛා නැහැ. එවනම් තවත් ශාඛා 100ක් විවෘත කිරීම. අන්න මගේ තැන්පතු ප්‍රමාණය වැඩි. මගේ එක් උපායක් මේක උපායක් මම කියන්නේ. ඒ වගේ උපායන් රාශියක් ආයතනයට ගන්න පුළුවන්. මේ උපාය තෝරගන්නකොට මම කල්පනාකාරීව තමයි උපාය තෝරගන්න ඕනේ. මගේ ආයතනයට ගැලපෙන පරිදි මට තිබෙන මුදල් පණුව නැත්නම් මොකක්ද මතකයි සිද්ධිය අවදානම. විශේෂ උපාය තෝරාගත්තේ නැතිවීම වුණොත් සවාට සිද්ධිය අවදාන වලට මෝඩ දෙන්න. right? උපාය. right? උපාය. එහෙනම් මේ උපාය තීරණයන් වල දැක ගන්න පුළුවන් අපිට ප්‍රධාන ලක්ෂණ මොනවද? අතක තියන උපාය තීරණයන් බොහෝ විට ගනු ලබන්නේ ඉහළ කලබලක. ඇයි? උපාය තීරණයක් කියන්නේ සම්පත් විශාල ප්‍රමාණයක් කෙරෙහි බලපෑමක් ඇති කරන එක. ඒ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් මුදලක් වැය වෙනවා. ඒක සංවිධානයේ දිගුකාලීන රඳාපවතිද්දී ඔබ විසින් ගනු ලබන උපාය තීරණ. අපි උදාහරණයක් මම හැමතිස්සම ගන්න උදාහරණ. දැන් ඔයගොල්ලෝ අවුරුදු 25 30 විවාහ වෙන්න උත්සාහ කරනවා. ඒකත් උපාය තීරණයක් එක්තරා විදිහක. දැන් ඊට පස්සේ ඔයා විවාහ වෙලා දිගු කාලෙක ඒ විවාහක බිරිඳත් එක්ක හෝ ස්වාමිපුරුෂයාත් එක්ක ජීවත් වෙන්න අපි අවුරුදු 50ක්. එතන අවුරුදු 50ක් ජීවත් වෙන්න ආයතනයේ දියුණු කරගන්නලා තමා ගත්තා වූ තීරණය ඉතා වැදගත් තීරණයක් වෙනවා. එවලා දිගුකාලීන තීරණය ආයතනය දියුණුව පිණිස මේ ගනු ලබන උපාය තීරණය ඉතා වැදගත් වෙනවා. අනිත් එක හැමතිස්සම උපාය තීරණය අනාගත අරමුණශීලී ෆියුචරිස්ටික්. ඒ විතරක් නෙවෙයි ආයතනයක් තුළ තිබෙන විවිධ අංශ හෝ ශිතයන් කෙරෙහි මේ තීරණ බලපාන. එහෙමනම් ඒ වගේම අපිට බලන්න වෙනවා මේ තීරණයක් අපි ගන්නකොට මේ තීරණයක් ගත යුත්තේ කුමක් මතකද? අපි තීරණ ගත යුත්තේ බාහිර තත්ත්ව සලකා බලමින්. එතකොට උපාය තීරණවල වල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ ෆියුචරිස්ටික් අනාගත අරමුණශීලී භාවය. ෆෝකස් ආයතනයේ යම් කිසි ක්‍රියාකලයක් කෙරෙහි අවධානය. long term දිගුකාලීන. right? එනේ මේ කරුණු අපිට ඉතාමත්ම වැදගත්. right? ඒ වගේම අපිට බලපාන තව දෙයක් තියෙනවා. මතක තියාගන්න මේ උපාය ක්‍රියාත්මක කරන්න ඕනේ ඒ ආයතනය තුල තිබෙන යම් කිසි රාමුවක් තුල අපි ක්‍රියාත්මක කරන්න ඕනේ අපේ උපායන් ඒ ආයතනය තුල තිබෙන රාමුව තුල. දැන් මේ රාමුවට තමයි අපි කියන්නේ මොනවද? ප්‍රතිපත්ති. ප්‍රතිපත්ති. මේ රාමුව තුල තමයි අපි මේ උපාය ක්‍රියාත්මක කරන්නේ. මේ රාමුව තුල තිබෙන ප්‍රතිපත්ති මොනවාද? රාමුව තුල සංගතක තමයි අගපෙල්වි, ගයිඩ්ලයින්ස්, නීති, රෙගුලාසි, ක්‍රියාපටිපාටි සහ චාර්යාකීත. එතකොට
මතක තියාගන්න ආයතනයේ ප්‍රතිපත්තියක් යනු උපාය වාර්ගයක් ක්‍රියාත්මක කිරීමේදී ලබන තීරණවලට මඟ පෙන්වීම සඳහා ඇති රාම. ඒ උදව් කරන්නේ කොහොමද? ආයතනයක් තුළ තියෙන guidelines, rules, regulation, procedures and conduct. එතකොට මේ වලින් පිට පැනලා මේ ප්‍රතිපත්ති වලින් බැහැරව ආයතනයක් තුළ මේ උපායන් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ. right? මතක තියාගන්න ඒක. ආයතනයක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා හැකියාවක් නැහැ. right? okay. එතකොට මේ සඳහා වැඩි සිටින පුද්ගලයන්ට අපි කියනවා මොකක් කියලාද කියන්නේ? උපායශීලී. right. දැන් අපි බලමු එහෙනම් උපාය කළමනාකරණයේදී ප්‍රතිලාභ එහෙම නැත්නම් ඍජු ප්‍රතිලාභ. එකක් තමයි උපායශීලී කළමනාකරණයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අර වක්කිසි කිව්වා වගේ ඉහළ ලාභය. වර්ධනය වෙන වෙළඳපොළ කොටස high market share. ඉහළ ඵලදායීත්වය. වත්කම් වර්ධනය, ව්‍යාපාරයේ පුළුල්භාවය. ඉහළ ආයෝජන ප්‍රතිපාල. අපේ වෙළඳපොළ කොටස කොට තිබෙන අපේ ෂෙයා මාකට් එකේ තියෙන වෙළඳපොළ කොටස වැඩි කිරීම. සම්පත් සියාකාරයේ ප්‍රයෝජනට ගැනීම. ඒක අපිට ලැබෙන ප්‍රයෝජන. ප්‍රතිලාභ. දැන් ඒව බැලුවොත් අපි මේ බැලුවොත් මේ උපායශීලී කළමනාකරණය සඳහා අපිට උචිත ආකෘතියක් ගත්තොත් අපි ප්‍රධාන වශයෙන් කරන්නේ මොකක්ද? අපි අභ්‍යන්තර වාතාවරණය අගයනවා, බාහිර තත්ත්වයන් අගයනවා, ආයතනයේට දැක්ම සහ මෙහෙවර සකසනවා, ඒවත ආයතනයේ දිගු කාලීන අරමුණු පිහිටවලා අරමුණු ඉටු කර ගැනීම සඳහා උපායන් සම්පාදනය කරනවා. ඒක අර මුලින් කිව්ව මතකද අපි කිව්වා? ක්‍රියාත්මක කිරීම, සම්පාදනය, මූලික උපාය සම්පාදනය, ක්‍රියාත්මක කිරීම නෙවෙයි සම්පාදනය කියලා ලියා ගන්න. right? ක්‍රියාත්මක කිරීම සහ විවර්ෂණය ඇගීම. දැන් මෙතනට ඉල්ලෝලි පළමු එකට ඉල්ලෝලි මතක තියාගන්න මෙතනට දාන්න ක්‍රියාත්මක කිරීම නෙවෙයි සම්පාදනය. සැකසීම. right? වෙල්ලි මේක තමයි උපායශීලී කළමනාකරණය සඳහා ඉතාමත්ම ඉතා කෙටි හැදිරීම. දැන් අපි බලමු මේ එක සංඝටක. එක සංඝටක. මොකක්ද මේ ව්‍යාපාරයක දැක්ම කියන්නේ? විෂල් එක කියන්නේ. ව්‍යාපාරයක දැක්ම කියලා කියන්නේ මතක තියාගන්න. ආයතනයක් දිගු කාලී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන තත්ත්වයට අපි කියනවා direction, future direction. දිගු කාලීන ව්‍යාපාරයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන තත්ත්වය. ඒතර අපි දැල්ලා ඕලෑව මූල්‍ය ආයතනයක ඕලෑව ආයතනයක විශේෂ ස්ටේට්මන්ට් එක ප්‍රකාශයක් ආයතනයේ අවසානයේ කොහොමද ස්ථානයේ යා යුත්තේ? දැන් අපි ගත්තොත් එහෙම ප්‍රදීපාගාරයක්. මතකද? මොකද ප්‍රදීපාගාරයකින් කරන්නේ? ලයිට් හවුස් එකකින් කරන්නේ. ආයතනයේට ගවට් කළ යුතු නැත්නම් ප්‍රදීපාගාරයකින් කරන්නේ දවකට ගවට් කළ යුතු දිශාව පෙන්නනවා. නමුත් එතන නෙවෙයි අවසානයේ. ප්‍රදීපාගාරයේ නෙවෙයි අවසානයේ. නමුත් ප්‍රදීපාගාරයේ පෙන්නන්නේ මොකද්ද? ඔබ විසින් ගමන් කළ යුතු දිශාව. ඒවනම් දැක්මක් ප්‍රදීපාගාරයකට අපිට සමාන කරන්න පුළුවන්. right? දැක් ආයතනයක් ගමන් කරනවා. එතකොට ආයතනයේ පැවැත්ම සඳහා, ඒ කියන්නේ අපි විෂල් එක සඳහා හේතුව පැහැදිලි කරනු ලබන ප්‍රකාශය. right? මතක තියාගන්න.
ආයතනයේ ඉදිරි දැක්ම පෙන්නන්නේ ප්‍රධාන වශයෙන් වෙල්ලවේ දැක්ම ප්‍රකාශය. හරි? දැන් අපි ඊට පස්සේ අපි කිව්වොත් දැන් අපි බලමුකෝ හරි මේක ඔක්කොම හදලාගෙන බලමු. ඊට පස්සේ අපි කියන්නේ discharge. ඒ වෙල නැත්තම් මෙහෙවර ප්‍රකාශය. මෙහෙවර ප්‍රකාශයේදී කරන්නේ අර අපි කිව්වා අනාගතයේ යා යුතු දිශාව මොකක්ද කියලා. ඒ වගේ අපි කියන්නේ ආයතනීය පැවැත්ම සඳහා හේතු එහෙම නැත්නම් purpose of existing. ඇයි මේ ආයතනයේ කුමක් සඳහාද කියන එක පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශයට අපි කියනවා විෂන් ස්ටේට්මන්ට්. ආයතනයේ පවතින්නේ කුමක් සඳහාද? මතක තියාගන්න. අපි ඕනෑම ආයතනයක මෙහෙවර ප්‍රකාශයේ කියවුවොත් අපිට ඒ ආයතනයේ කුමන වගේ ආයතනයක්ද කියන එක සොයා බලන්න පුළුවන්. නිෂ්ඨාව වෙන පිළිලු කරන්නේ ආයතනයේ දර්ශනය, ෆිලොසොෆි එක. ආයතනයේ ගමන් කළ යුතු දිශාව වෙනන්නේ දැක්මේ. ආයතනයේ කුමක් සඳහා ගමන් කළ යුතුද කියන එක පෙන්නන්නේ. එතකොට මතක තියාගන්න. ආයතනයේ මෙහෙවර ප්‍රකාශයක් තුලකින් ආයතනයේ උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත ඒ ආයතනයේ විසින් ලබා දෙන්නේ මොනවාද කියන එකත් ඉතාමත්ම පැහැදිලිව විස්තර වෙනවා. මොකද්ද? ආයතනයේ තුල මෙහෙවර ප්‍රකාශයකින් ආයතනයේ උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත ලබා දෙන්නේ මොනවාද යන්නත් විස්තර වෙනවා. ඒ වගේම තවත් ආයතනයක් වෙනස් කර ගැනීම සඳහා හඳුනා ගැනීම සඳහා අපිට උපකාරී වෙනවා. මේ මෙහෙවර ප්‍රකාශය ආයතනයේ දැක්ම ළඟා කර ගැනීම සඳහා උපකාරී වෙනවා. මේ වගේ කරුණු කීපයක් අපිට සාකච්ඡා කරන්න. එවන සාර්ථක මෙහෙවර ප්‍රකාශයක අඩංගු වෙන්න ඕන කරුණු තමයි නිෂ්පාදන හරි ව්‍යාපාරික ප්‍රමුඛතා, products and services. කාවගේ ගනුදෙනු කරුණුද අපි ව්‍යාපාරය කේන්ද්‍රගත කරලා තියෙන්නේ. තමුන්ගේ තිබෙන තාක්ෂණික සහ වේග හැකියාවල් මොනවාද? මොනවාද සංවිධානයේ තිබෙන සාරධර්ම අරමුණු මේ ඔක්කොම පහදලා දෙනවා මේ සාර්ථක මෙහෙවර ප්‍රකාශයක අඩංගු කරුණු වගේ. right? okay. එහෙනම් මේ දෙකේ වෙනස මොකක්ද? වැදගත්කම මොකක්ද? ප්‍රධාන වශයෙන් දැක්ම සහ මෙහෙවර ප්‍රකාශයන්ගේ වැදගත්කම ආයතනයේ අරමුණු වල ඒකාග්‍රතාවය ආරක්ෂා. මේ දැක්ම සහ මෙහෙවර ප්‍රකාශයන්ගේ පැහැදිලි කරනවා ආයතනවල අරමුණු වල තිබෙන එකගතාවය. ඒ වගේම ආයතනීය සියලුම පුද්ගලයාට ක්‍රියාවලිය ගමන් කළ යුත්තේ දිශාව මොකක්ද කියන එක පහදලා දෙනවා. අරමුණු සහ පුද්ගලයා අතර ගැළපීමක් ඇති කරනවා. මඟපෙන්වීමක් ඇති කරනවා. ඒ සඳහා මූලික ආකෘතියක් ලබා. ඒව බලනකොට දැන් මතක තියාගන්න මේ කරුණ. දැන් මුලින්ම දැක්ම මෙහෙම. මේක තමයි පටන් ගන්න. නමුත් අද කාලේ වෙනකොට හුඟක් බැක්කු හුඟක් බෝල්‍ය ආයතන තවත් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කටයුතු තමුන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේදී ඔය ව්‍යාපාර කටයුතු කරගැනීමේදී තමුන් භාවිතා කරන අගයන් මොනවාද? වටිනාකම් මොනවාද? ඉතාමත් වැදගත්. මම මොන ව්‍යාපාර කරගෙන ගියත් බව උපායශීලී කල්වලාකාරය කටයුතු කරන්නේ කුමක් පදනම් කරගෙන. කිසි විටක සමාජ විරෝධී වැඩක් කරන්නේ. සියලු විටම කටයුතු කරන්නේ පාරිභෝගික තෘප්තියව ප්‍රමුඛව පොද ගනුදෙනුකාර සේවාවක් ලබා දීම. සමාජ ආචාර ධර්මවලට එකගව. අල්ලෙකට කියනවා වැලියු ස්ටේට්මන්ට් නැත්නම් වටිනාකම් ප්‍රකාශයක්.
එතකොට අද මතක තියාගන්න. ඔව් උපාශී කළවඩාකරණයේ ප්‍රධාන සංඝටක තුනක් තමයි. දැක්ම, මෙහෙවර ප්‍රකාශය, අගය කිරීම. ඒ තුනෙක්ම විවිධ කරුණු තුනක් කියන්නේ. යා යුත්තේ කෙසේද? මගේ ආයතනයේ කුමක්ද? මගේ ආයතනයේ අනාගත ඉලක්ක කරා යෑමේදී මා විසි ප්‍රතිපත්තියේ වශයෙන් නැත්නම් අනුගමනය කරන කරුණු මොනවාද? right? කුමන ක්‍රියාත්මක කරුණුද මා අනුගමනය කරන්නේ? දැන් මේ තුන දැන් හඳුනා ගත්තා පස්සේ ඔයගොල්ලෝගේ බැංකුව දැන් මේ සංස්ථාපිත වටිනාකම නැත්නම් අපි කියන මූලධර්ම ඒව නැත්නම් අපි වල කියන values ඊටවත්ම වැදගත්. ඒ හැම කාර්ය මණ්ඩල සමාජිකයෙකුගේම වැදගත්කමක් වෙන්නේ මේ වටිනාකම මේ හර මූලධර්ම ආරක්ෂා කර ගැනීම. ඒ සියලු දෙකම ආරක්ෂා කර ගැනීම. මේ සංස්ථාපිත වටිනාකම් වලින් තමයි ආයතනයේ සංස්කෘතිය පිළිබුවල්. මොකද මේ හැම සේවකයෙක් තුළම තිබිය යුතු දෙයක්. ඒකයි මේකට සංස්කෘතිය කියන්නේ. හැම සේවකයෙක්ම ව්‍යාපාර කටයුතු කරා යනකොට අවක්කව ආයතනයේ සුභ සිද්ධිය සඳහා සමාජ සුභ සිද්ධිය සඳහා සීල ආචාර ධර්ම වලට අනුකූලව වැඩ කටයුතු කරන කිසිම හොරබුරු වංචා නොමැතිව සියලු දෙනාම ඒක වතිකව එක අරමුණක් කරා ගමන් කිරීම මේ සංස්ථාපිතක වටිනාකම් වලින් පිළිබුවයි. right? එතකොට ලාභ ලබන්න පුළුවන්ද? හොර වැඩ කරලා පිළිසුක මුලා කරලා නමුත් වටිනාකම කියලා අපි ඒව ලබන්නේ ලාභ විවාකාරේ පවතින සමාජ ආර්ථික සහ ආචාර ධර්ම වලට සංස්කෘතිය තුළ සියලු දෙනාම එකා වගේ කටයුතු කරනවා. දැන් බලන්න back of Ceylon මොකද විෂල් back to the nation විෂල් එක මොකද customers ට staff එකට owners ට society මෙහෙවර මොකද උන් කරු ලබන කඩුදිරු කරුවන්. දැන් බලන්න people's bank විෂල් එක ඔයගොල්ලෝ පේනව නේද? මේ විෂන් ටික කිව්වම ඔය මොන වගේ ආයතනයක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. විෂන් to be the bank of the aspiring people of Sri Lanka. විෂන් මොකද්ද අපේ පැවැත්ම කුමක් සඳහාද? අපේ ගනුදෙනු කරුවන්ට මූල්‍ය පාසුකම් සැලසීම. අපේ අයිතිකරුවන්ට ලාභීපීම. අපේ සේවකයන්ට හොඳ වාතාවරණයක් සේවක වාතාවරණයක් ඇති කිරීම. සමාජයේ වැඩ කටයුතු දෙයක් සිදු කිරීම. HNB මොකද්ද විෂන්? Financial solutions අපීම. මූල්‍ය මූල solution කියන්නේ වේ. Financial solution. सार्थक क्रियादाव्या सैपी विषय values treasure professional and personal integrity all time අපේ සේවකය හැමතිස්සම පුද්ගලික පුද්ගලික අවක්කභාවය රැකී ඔබට දෙගොල්ලටම එක හා සලකනවා. අපි ශවදේව යම් කිසි දෙයක් කළාම යම් කිසි විවිධත්වයකින් වෙනසීගේ ඔබට සියලුට දෙනාටම කරන්න. right? අල්ල වගේ කරු. commercial bank. ඔගොල්ලෝ බලන්න ඔගොල්ලෝගේ බැංක් වල විෂය. right? සපත්. මොනවද මේ? සේලා. අපි ගත්තේ ලංකාවේ තිබෙන සියලුම බැංකු වල විෂය and value stream. ADB. ඔය පොදු කරුණු කීපයක් තියෙනවා මේවල. එකවල හැම එකකම. හැම එකක්ම කියනවා යම් කිසි කරුණක්. right? මේ කරුණ. එහෙනම් අපි දන්නවා මොකද්ද විෂල් එකක් කියන්නේ නැත්නම් අත්දැක්මක් කියන්නේ. මොකද්ද අගය කිරීමක් කියන්නේ. මොකද්ද මෙහෙවර ප්‍රකාශයක් කියන්නේ. මේවා තමයි උපායශීලී කල්පනා කරන්නේ.
ප්‍රධාන මූලිකාංග කීපයක්. right? okay. දැන් අපි ඉගෙන ගත්තා මොකක්ද ඉගෙන ගත්තේ? විෂන්, දැක්ම, මෙහෙවර ප්‍රකාශය, විෂන්. ඊට පස්සේ අපි ගත්තා අගේ කිවි. ඊට පස්සේ අපි යනවා පරමාර්ථ. පරමාර්ථ. මොකද මේ පරමාර්ථයක් කියන්නේ? පරමාර්ථයක් කියන්නේ මතක තියාගන්න. තව ආයතනයේ තව දිශාව සහ අගේ කිරීම දැක්ම තීරණය කළ පස්සේ ආයතනය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන පරමාර්ථ. මතක තියාගන්න පරමාර්ථයි අරමුණුයි දෙකක්. පරමාර්ථ කියලා කියන්නේ බොහෝ විට පුළුල්ලයක්. පවත්වන්නට අපේක්ෂා කරන தත්ත්වය. right? ඉතාමත්ම පුළුල්. more broader term. හරියට පුඩීලයක් ගත්තොත් පුඩීලයක්. උඩම තියෙන්නේ මොකද්ද? විෂල් එක. ඊට පස්සේ විෂල් එක. ඊට පස්සේ උපාය. ආයතනය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන පරමාර්ථ. දිගුකාලීන සහ පුළුල් ස්ටේට්මන්ට්. අපි ගත්තොත් ඒව පරමාර්ථ වශයෙන්. එතකොට ඊට පස්සේ අපි ඉගෙන ගන්න යනවා අරමුණු. අරමුණු කියන්නේ මතක තියාගන්න. නිශ්චිත අරමුණක් කරාගෙන සම්පත් මෙහෙවීම ක්‍රියාවලිය. ඕනෑම ව්‍යාපාරයක් තුළ සිදුවන්නේ නිශ්චිත අරමුණක් ළඟා කර ගැනීමට සීමිත සම්පත් මෙහෙවීම ක්‍රියාවලිය. ඒතර අරමුණක් කිව්වොත් ඒව හරි නිශ්චිතයි. ඒ කියන්නේ අපි කියන ස්මාර්ට් කියලා කියන්නේ ඒකයි. right? එවනම් දැක්මක් නිසා නිශ්චාවක් ඇති වෙනවා. මෙහෙවරක් ඇති වෙනවා. මෙහෙවර නිසා අපිට පරමාර්ථ ළඟා කරගන්න පුළුවන්. මේ පරමාර්ථ ලබා කර ගැනීමේදී ආයතන ක්‍රියාක්‍රියාවල යම් කිසි වූ වටිනාකම් සමුච්චයක් යටතේ අවසානයේ ආයතනයේ බලාපොරොත්තු වන්නේ අරමුණු ඉටු කර ගැනීම. එද අරමුණක් කියන්නේ අවසාන ප්‍රතිඵලය ආයතනයක තුල අනාගතයේදී ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන දේ අරමුණ. එතකොට අරමුණක් කිව්වම ලක්ෂණ මොනවාද? නිශ්චිතයි, බැදී හැකි, ළඟා විය හැකි, සහේතුක යථාර්ථවල හා කාල රාමුවකින් යුත් ලක්ෂණ සමන්විත. ඒ කියන්නේ අපි ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසියෙන් කිව්වොත් මොකද්ද? ස්මාර්ට්. ස්පෙસિෆික්, නිශ්චිතයි. මම ආයතනය දියුණු කරනවා. ඒක අරමුණක් නෙවෙයි. ඇයි? නිශ්චිත නැහැ. අපි ස්ථිර වශයෙන් ගන්න. අරමුණ දියුණු කරගන්න හරි බ්‍රෝඩ්. ඒක පරමාර්ථයක්. ඒවන එක නිශ්චිත වෙන්න ඕනේ. උදාහරණයක් මගේ වෙළඳපොළ කොටස අල්ල නිශ්චිතයි. වැඩි හැකිද? විශේෂයෙන්ම ඔව්. වෙළඳපොළ තමයි ඉන්න පුළුවන්. දශම 2.2 3යි ළඟා විය හැකි. achievable. ඔව් achievable. 2.2 වැඩි කරගන්න. ළඟා වෙන්න. යථාර්ථවාදී. යම් කිසි කාල පරිච්ඡේදයක් මම මගේ දැනට පවතින වෙළඳපොළ කොටස 100% සිට 102 දක්වා වැඩි කර ගැනීම සඳහා 2021 වර්ෂයේ තුලදී මා අරමුණු කරගනි. අල්ල ඔබේ අරමුණ ස්මාර්ට් අරමුණ. නැත්තම් නිශ්චිත, වැඩි හැකි, ළඟා කිය හැකි, සහේතුක, යථාර්ථවාදී හා කාල රාමුවකින් යුත් ලක්ෂණ වලින් සමන්විත. මොකක්ද? මගේ බැංකුවේ වෙළඳපොළ කොටස දැනට පවතින 2% සිට 4% දක්වා අපි හිතමු. දැනට කරන ව්‍යාපාර කටයුතු වලින් 2021 තුලදී ළඟා වීමට බලාපොරොත්තු වෙයි.
කෙනෙකුට කියන්න පුළුවන් මගේ වෙළඳපොළ කොටස 2% සිට 15% දක්වා වැඩි කර ගැනීමට බලාපොරොත්තු වූයේ මේ වසර තුල. ඒක මොකක්ද? ස්මාර්ට් අරමුණක් නෙමෙයි. ඇයි? ළඟා කර හැකි එකක් වෙන්න බෑ. ළඟා කර හැකි වෙන්න ඕන. කිසිම කෙනෙකුට උච්චර දැන් අවුරුද්දක් තුළ 2 සිට 15 දක්වා යන්න බෑ. ඒ කියන්නේ වෙන අය නැත්තම් පුළුවන්. ඒලා ඒක ළඟා විය හැකි අරමුණක් නෙවෙයි. පිළිගත හැකි අරමුණක් වෙන්නේ. දැන් තේරෙනවා නේද? ඇයි අරමුණක් නිශ්චිත බැලිය හැකි ළඟා විය හැකි සහේතුක සහ කාල ස්මාර්ට් කියන්නේ එකයි. ස්පෙસિෆික්, measurable, achievable, reliable, realistic and අනිත් එක rational and time bound. දැන් තේරෙනවා නේද? කාල පරිච්ඡේදයක් නැත්තම් ඒ සලකන්න බෑ. එතකොට සංවිධානයක් විදිහේ ගමනවල මූලික අරමුණු වගේ ඉටු කරන මෙහෙවර අපිට පුළුවන් අපි මෙහෙම වශයෙන් ගන්න. අපි ඒකට කියනවා ප්‍රයිම් කියලා. ලියා ගන්න. ප්‍රයිම්. මූලික අරමුණු වගේ ඉටු කරන මෙහෙවර. functions. අපි කියනවා functions. What are the functions? අපි කියනවා ඉංග්‍රීසියෙන් prime. අතේ නේද prime land. මොනවද? prime. මොනවටද මේක උපකාරී වෙන්නේ? objectives. මොනවටද උපකාරී වෙන්නේ? P කියන්නේ planning. right? එක බග පෙන්වීමේ ප්‍රභවයක් ලෙස අපිට භාවිතා කරන්න පුළුවන්. plan. බග පෙන්වීමේ ප්‍රභවයක් ලෙස. දෙක මොකක්ද? responsibility. කවුද මේ කටයුතු සඳහා වග කියන්නේ? අපිට පුළුවන් වග කියන පුද්ගලයා හඳුනා ගන්න. වග කිව යුතු පුද්ගලයා. I PR. I කියන්නේ මොකක්ද? අපි උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් integrations. එකතු කරන ඔක්කොම. එන කාර්ය. එකතු කරනවා. ඔය අපි කිව්වා ආයතනයක් කියන්නේ විවිධ වර්ෂවලින් සමන්විත එකක්. M කියන්නේ අභිප්‍රේරණය, motivation. අභිප්‍රේරණය. මොකද ඇයි? අපි challenging අරමුණක් දුන්නම අපි ඒ තුරට යන්න උත්සාහ කරනවා. motivation. ඒ කියන්නේ evaluation. අපි කොහොමද අපි අරමුණ ළඟා කරගත්තද නැද්ද කියලා බලන්න. right? evaluation. නැත්නම් again. අපි දන්නවා අපි ටාගට් එක අපි තුමු ප්‍රොෆිට් ටාගට් එකක් දුන්නා කියලා. බිලියන 10ක. එතකොට බිලියන 10ක ප්‍රොෆිට් ටාගට් එක ඇචීව් කරේ නැත්නම් අපි දන්නේ අපේ අරමුණට ආවද කියලා. අරමුණ එක සිද්ධියක් තමයි අපිට ඇගීමක් සඳහා උපකාරී වෙන්නේ. අරමුණු පාලන ප්ලෑනින් වගකීම සඳහා සංයෝජනය සඳහා අභිප්‍රේරණය සඳහා සහ ඇගීම කියන මේ සියලුම සිද්ධියන් සඳහා අපිට උපකාරී වෙනවා. අරමුණු ඉතාමත්ම වැදගත් කොටසක් වෙනවා. right? මේවට තමයි අපි කියන්නේ අප විසින් යා යුත්තේ කොතනද කියන එක ප්‍රශ්නයට පිළිතුරු දෙනවා. right? දැන් ඔයගොල්ලෝ මතක ඇතිනේ අපි කිව්වා පළමු පාඩමේ මොකද්ද කිව්වේ? where do we want to be? මෙන්න ප්‍රශ්න. මොනවද? දැක්ම මෙහෙවර වටිනාකම් පරමාර්ථ අනු මේ මොනවද මේ ඔක්කොම
අනාගතයේදී යා යුතු ළඟා කරගතු යුතු දේවල් ළඟා කරගතු. එතකොට අපි උපායශීලී කළමනාකරණේ පළමු ප්‍රශ්නය තමයි මේක. මොකද්ද පළමු ප්‍රශ්නේ? මොකක්ද අපි කොහෙද යා යුත්තේ? මා විසින් කළ යුතු දේවල් මොනවද? මා විසින් කටයුතු කරන්න ඕනේ කුමන ආකාරයේද? මොනවද වටිනාකම්? මොනවද මගේ පරමාර්ථ? දිගු කාලේ. මොනවද මගේ කෙටි කාලීන අරමුණු නිසා? මේ ප්‍රශ්නයට තමයි අපි පිළිතුරු සැපි. right? okay? එතකොට ඕක තමයි අද පාඩම. ඊට පස්සේ අපිට මොකද ඉගෙන ගන්න තියෙන දේ? කොහෙද දැන් අපි ඉන්නේ? අරමුණු කරා යන්න නම් අපි ඉන්න තැන දැනගන්න. අපි කොහොමද අපි ඉන්න තැන විශ්ලේෂණය කරන්නේ? ව්‍යාරාමීන. ඒකට තමයි අපි කරන්නේ පරිසරයගේ බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය. right? ඒක තමයි දෙවෙනි current state. අපි කිව්වේ desire state යා යුතු ස්ථානය. okay? මම හිතනවා ඔයගොල්ලන්ට ඒ පාඩම අද වැදගත්. right? දැන් මතකයිනේ කියපු දේවල් උපායශීලී කළමනාකරණය. මම හිතනවා ඔයගොල්ලන්ට තේරුණා කියලා. ප්‍රශ්නයක් මොන හරි තියනවාද අහන්න. මේ කියපු මේ පාඩමේ. මොන හරි ප්‍රශ්නයක් තියනවාද අහන්න. කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් තියනවාද අපේ මේ පාඩමේ? මම අද මෙතනින් නවත්තන්න යනවා. මොකද ඊට පස්සේ අපි ගන්න තියෙන්නේ පරිසරයගේ කොහෙද අපි ඉන්නේ? ඊට පස්සේ අපි ගන්න තියෙනවා කොහෙද කොහොමද ආයෙත්? ඒක තමයි ඊට ප්‍රශ්නේ. එතකොට පළමු පාඩමේ වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ ඒ කරුණ දීර්ඝ තවත් තියෙනවා ටිකක්. ඊට පස්සේ අපි ඉගෙන ගන්න යන්නේ ඇගේ ව්‍යාරාමීනව පරිසරයගේ. මේ පරිසර ඇගීමේදී අපි උත්සාහ ගන්නේ අපි ජීවත් වෙන පරිසරයේ ආයතනයේ පිහිට වෙන පරිසරයේ තුල කොපමණ බාධක බලපාන සාධක මොනවද සාධක? අපි ඒවට කියනවා physical factors. ඒ කියන්නේ දේශපාලන කරුණු, ආර්ථිකමය කරුණු, තාක්ෂණික කරුණු, නීතිමය කරුණු කොහොමද අපේ ආයතනයට බලපාන්නේ? එතකොට බලලා තව විශ්ලේෂණයක් අපි කරනවා. අපි කියන SWOT analysis, ෂඩුවත විශ්ලේෂණය. අපේ තියෙන ශක්ති මොනවද? අපේ තියෙන දුර්වලතා මොනවද? වෙළඳපොලේ තියෙන තර්ජන මොනවද? සහ අවස්ථා මොනවද? අප තරගකාරීත්වය තුළ අපේ ඉන්න තත්ත්වය කුමක්ද? මේ ඔක්කොම අපි අධ්‍යයනය කරලා අපේ පොසිෂන් එක බලන්න. ඉන්න තැන අපිට තියෙන අභියෝග බලන්න. අපේ දෙවෙනි පාඩමේ අපි දවඩ සුමාන අපි ඉගෙන ගන්න යන්නේ ඕකයි. දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා. හරි? ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න යනවා ප්‍රධාන වශයෙන් මේ අභ්‍යන්තර වාතාවරණය. ආයතනයේ තුල මොනවද මේ සදා අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද? අපේ පරිසරය ඇගීම, බාහිර වාතාවරණය නැත්නම් internal organizational factors, external organizational factors. මේවා සදා අපි භාවිතා කරන්න පුළුවන් අපිට ක්‍රමවේද මොනවද? ඇයි අපිට මේක භාවිතා කිරීමේ වැදගත්කම මොකක්ද? ඇයි අපි මේවා අධ්‍යයනය කරන්න ඕනේ? මොකද්ද pestel analysis කියන්නේ? මොකද්ද ෂඩුවත විශ්ලේෂණය කියන්නේ? මොකද්ද පාරිසරික විශ්ලේෂණය කියන්නේ? මේ දෙක සමාන අසමානකම් මොනවද? එකපාරම විභාගය ආල්ති. right? කොහොමද මේ සාධක අපිට බලපාන? කොහොමද මේ විවිධ වූ තාක්ෂණික බලපාන? අභ්‍යන්තර වාතාවරණය ඇගීමක් කියන්නේ මොකක්ද? මේදී අපි බලපාන කරුණු තුනක් තියෙනවා. සිතාත්මක ඇගීම, සම්පත් ඇගීම සහ
අගේ දාම ප්‍රවේශය. මේවා කොහොමද ආයතනයට බලපාන? කොහොමද වයිකල් පෝට්ටගේ පච්ච මහා බලවේගය බල ආකෘතිය බලපාන? right? මේවට අපි ලබන සුමාන සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න ප්‍රධාන වශයෙන් අපි යන්නේ කොහොමද අපි මේ ඉලක්ක පරිදි ඊළඟ පාඩමේ දෙවෙනි පාඩමේ උපායශීලී කර්මනාකරයක දෙක යටතේ අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද මේ ක්‍රමවේදය ආයතනය පුළුල් කරන ක්‍රමවේදය විවිධාංගීකරණය right අපි කිව්වනේ අත්පත් කර ගැනීම right ඒකාබද්ධ කර ගැනීම සමූහගත කිරීම මොනවද මේ හරි ඒවා අපි ලබන සුමානේ සාකච්ඡා කරනවා. මම හිතනවා තේරුණා ඇති කියන ඔයගොල්ලොන්ට මේ පාඩම එවනම් අපි අද මේ පාඩම මෙතන නවත්තනවා. එතකොට අපි ලබන සුමානේ තවදුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කරමු මේ පාඩම. right හොඳට නෝට් එකම ලාගියද? එතන මම ලබන සුමානේ උපායශීලී සැලසුම් කරන්නේ ටියුට් නම්බර් 2 එකත් ඔයගොල්ලොන්ට දාලා එතකොට අපිට තව සුමානකේ දෙකකින් අපිට පුළුවන් මේ පාඩම ඉවර කරන්න. ඊට පස්සේ අපිට යන්න තියෙනවා මූල්‍ය වාර්තාකරණය, මූල්‍ය වච්චා. ඊට පස්සේ අපිට පෞද්ගලික ප්‍රශ්න පත්‍ර ගොඩක් කරන්න පුළුවන් ඊට පස්සේ. right? okay. ඉවර ආද පාඩම අපි නවත්තමු. මේ ලබන සුමානේ බලමු යවුරුද්ද ප්‍රශ්න පත්‍රයක් පොඩ්ඩක් ඕන්න සාකච්ඡා කරන්න. මේ ඉගෙනගෙන තියෙන වලින් කොච්චර දුරට උත්තර ලියන්න පුළුවන්ද කියලා. මේ පාඩම ආපු විපාක